पूजनीय महासंඝරත්නයේ අවසරයි පින්වතුනි අද දවසේදී විශේෂයෙන්ම අපි කලින් සඳහන් කළ පරිදි විශේෂ ධර්ම සාකච්ඡා ඉන්කම පිළිපැවැත්වෙන්නේ ඒ වගේම බ්‍රහස්පතින් දවසේ භාවනා පිළිබඳව ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඉතින් ඒ සඳහා අපි ඇත්තම කියන උන්වහන්සේට ආරාධනා කළ බිස්මන් නුවර නායක හඳුනන වහන්සේ ධම්මාලෝක නායක හඳුනන වහන්සේගේ අංශයෙන් ඉතින් එහි වැඩම කරන අතර මේ මෙල්බන් වලට වැඩම කරලා ධර්ම දේශනා කීපයක් පවත්වලා ඒ කටයුතු සිදු කරන හැටියට මම හිතන්නේ අපේ මීගම මහත්මයා ඇතුළු පවුලේ අනිත් හිතවත් අය ආරාධනා කරන්නට යෙදුණා.
ඒකම ලක්නදුර ආයතනෙහි විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා ඉතින් ඒ ගත කරන සතියේ කාලය තුල අපි වර්ධනවත් කරලා අපේ විහාරස්ථානයේ මේ සතිය උන්වහන්සේට වැඩ වාසය කරමින් අපේ බෞද්ධ පින්වතුන් වෙනුවෙන් ඒ උතුම් වූ ධර්ම දාණය ලබා දෙන හැටියට අපි උන්වහන්සේට මතක් කර සිටියා. ඉතින් උන්වහන්සේ තාමත්ම කාරුණිකවයි මේ බාරගත්තේ. ඉතින් උන්වහන්සේ වැඩම කිරීමෙන් පසුව අපේ මේ ධම්මශ්‍රී හඳුන්වන වහන්සේ අස්කිරි මහා විහාරයේ වැඩ වාසය කරන්නේ. ඉතින් ඒ ප්‍රදේශයේ විශාල පිරිසක් සමග ධර්ම සාකච්ඡා කෙරෙන හිතවත් දායක පිරිස සමග සම්බන්ධව නොයෙක් වෘත්තිකයන් වෘත්තීයවේදීන් සමග උන්වහන්සේ ධර්ම සාකච්ඡා කටයුතු වල යෙදෙනවා. ඒ නිසා අපි බොහොම සතුටටපත් වෙනවා උන්වහන්සේගේ වැඩම කිරීමත් අපිට මේ ධර්මයේ ආසන්නට ධර්මයේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඒ නිසා උන්වහන්සේ වගේම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන උන්වහන්සේ විශේෂ සීලී තටියක් අපට ලබා දීලා තිබෙනවා ධර්ම දේශනා 100ක් ඇතුළත් උන්වහන්සේගේ ඒ වගේම උන්වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්ම පත්‍රිකාවක් ධර්ම පොත් ඒක වැදගත් මාතෘකා සම්බන්ධ ලියවුණු ඒ ධර්ම පොත් අපට පරිත්‍යාග කළා විහාරස්ථානයේ පොත් සමූහයක්. ඒ නිසා උන්වහන්සේට අපි විශේෂයෙන්ම මේ ආගමික කටයුතු සිදු කරන්නට උන්වහන්සේගේ ධර්ම ඥානය අපේ බෞද්ධ පින්වතුන්ගේ පරමාර්ථ සිද්ධ කර ගැනීම සඳහා බෙදා හදා දීමට උන්වහන්සේගේ කැපවීම පිළිබඳ අපේ විහාරස්ථාන වෙනුණුත් අපේ බෞද්ධ සංගම වෙනුණුත් මම පුණ්‍යානුමෝදනා කරන අතර උන්වහන්සේට මේ කටයුතු හොඳින් කරගෙන යාමට තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා දේවා ආරක්ෂා ලැබේවා. ඒ වගේම උන්වහන්සේ පතන බෝධියකින් තුන් නිවන් සම්පත් ලබන්නට මේ කුසල ශක්තියට හේතු වේවා කියලා කවුරුත් සාදු මේට සම්බන්ධ වෙන ඔබ හැම දිනාටමත් ඒ දායකත්වයේ ධර්මින් උන්වහන්සේගේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා උපකාර කරන අපේ දෙන හැම දිනාටමත් තමන් මේ මිය පරලෝකීය සියලු දිනාටමත් තමන්ගේ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලබන්නට මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේට අපි තුරු කටයුතු පවත්වාගෙන යන හැටි තමන් ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙල්බන් නුවර රොක් බැංකේ පාරමිතා බෞද්ධ විහාරාධිපති අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේ එවැගේම අප හිතවත් ධම්මසිරි පඬිත් හාමුදුරන් වහන්සේ තුළු මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත පින්වත්නි ඕස්ට්‍රේලියාවෙහි ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පෙළකට වැඩම කරන හැටියට අපට ආරාධනා කරන්නට යෙදුණු අපේ නායක හඳුරු මුලින් සිහිපත් කළා වගේ ඉවත් ඒ ගෙදර ධම්මාවාස නායක හඳුරන් වහන්සේ ඒ වගේම විශේෂයෙන් අපේ දේශනා විටින් විට ගෙන්වාගෙන ශ්‍රවණය කරලා තවහෝ පිටසකට ඒ වහන්නට අවස්ථාව සලස්වා දුන්නු අප හිතවත් ඥානවීර පොඩි හාමුදුරන් වහන්සේ අපට ආරාධනා කරන්නට යෙදුණා මේ ඕස්ට්‍රේලියාවට වැඩම කරලා මාස කිහිපයක් ධර්ම දේශනා පවත්වන්නට පුළුවන්ද කියලා. ඉතින් යෙදලා තිබුණු වැඩ කටයුතු අනුව බොහෝ කාලයක් ඒ සඳහා වැය කරන්නට නොහැකි වුණත් අපි මාසයක පමණ කාලයක් ඒ සඳහා වෙන් කරගෙන උන්වහන්සේලාට දැනුම් දුන්නට පස්සේ
තමයි අපට මේ අවස්ථාව මේ විදිහෙන් සැලසුනේ. ඉතින් ඒ ගමනේදී බ්‍රිස්බේන් නගරයට පමණක් නෙවෙයි මෙල්බර්න්, සිඩ්නි ආදී මේ අනෙක් නගරවලත් සදහැවත් පින්නතුන්ට කෙටි අවස්ථාවක් හෝ සලස්වා දීම හොඳයි කියන අදහසින් නායක හාමුදුරුවෝ මේ සඳහා වැඩ කටයුතු සම්පාදනය කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව ඊයේ සවස් භාගයේ අපි මේ විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුනේ අපහසුවකින් තොරව සියලු පහසුකම් නායක හාමුදුරුවෝත් ඒ වගේම දායක පින්තුණෝ සලස්සලා දීලා තිබුණා. ඒ හැම දිනම මේ මොහොතේ සිහිපත් කරලා කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඊයේ සවස් භාගයේ මෙහි පැමිණි මොහොතේ පටන් අපි හිතුවටත් වඩා ඉතාම උසස් ආකාරයෙන් අපව පිළිඅරගෙන බොහෝම සුහදශීලීව කරුණාවෙන් මෛත්‍රියෙන් නායක හාමුදුරුවෝත් ඒ වගේම අපේ ධම්මසිරි හාමුදුරුවෝත් ඉතාම ඉහළින් ආගන්තුක සත්කාර සිද්ධ කරන්නට යෙදුණා. අපිට පිටතැනකට ආවා පිට රටකට ආවා කියන මොහොතකටවත් ආගන්තුක බවක් වෙනසක් නොදැනෙන හැටියට දීර්ඝ කාලයක් ඇසුරු කරලා පළපුරුදු දැන හඳුනාගත්තු ස්වාමීන් වහන්සේලා හා සමානව තාම හොඳින් ඒ කටයුතු සිදු කරලා දෙන්නට යෙදුණා. උන්වහන්සේලා දෙනමට ඒ සඳහා සහාය දුන්නු දායක කාරකාදී සැමටම අපි පළමුවෙන් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් අද දවසේ අපේ මේ ධර්මචාරිකාවෙහි පළමුවෙනි දිනය ඒ ධර්ම දේශනා සාකච්ඡා කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. නායක හඳුරු සිහිපත් කළ පළමුවෙන්ම අද දින මේ බුද්ධ පූජාවට පසුව සිද්ධ කෙරෙන ධර්ම සාකච්ඡාවකින් මේ ධර්මචාරිකාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන බව. ඉතින් ඒ අනුව දැන් පැයක් හෝ පැය කිහිපයක් හෝ පිනතුන්ට කාල වේලා වෙන් කරගන්නට පුළුවන් හැටියට අපට ඒ සඳහා කාලය වෙන් කරන්නට පුළුවන්. Tamanට ජීවිතයේ තියෙන විවිධ දහම් ගැටලු निराකරණය කරගන්න. ඉතින් දහම් ගැටලු කියලා කිව්වහම අමුතුවෙන් ගැඹුරු ධර්මයේ පිළිබඳව ගැටලු පමණක් නෙමෙයි ජීවිතයේ ඕනෑම ගැටලුවක් අපි ධර්මානුකූලව කොහොමද විසඳගන්නේ කියලා දැන ගැනීමයි මම හිතන්නේ මෙතනදී අපිට හුඟක්ම වැදගත් වෙන්නේ. මොකද දෛනික ජීවිතයේ අපේ හිතම පෞලක තියෙන ප්‍රශ්නය, මානසිකව තියෙන ප්‍රශ්නය, සමාජීය ප්‍රශ්නය මේ ඕනම කාරණයක් දිහා අපි ධර්මානුකූලව බලන්නේ කොහොමද? ධර්මානුකූලව විසඳුම් සොයන්නේ කොහොමද කියන එක අපිට හුඟක් වැදගත් ඒ අතරතුර අපිට නිවන පිළිබඳව ඒ වගේම ධ්‍යාන මාර්ගඵල පිළිබඳව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරන්නට අවශ්‍යයි. ඒවා වැදගත් වෙනවා, ඒවා නොවැදගත් කියනවා නෙමෙයි. අපේ ප්‍රධාන ඉලක්කය එතනයි තියෙන්නේ. නමුත් එතනට යන්නට අපි පුහුණු වෙන්න මේ දෛනික ජීවිතෙහිම ඒ නිසා මේ දෛනික ජීවිතයේ අපිට මතුවෙන ගැටලු निराකරණය කරගන්න දහමින් දකින්නට අපි පුහුණු නොවුනොත් අපිට ඒ බලාපොරොත්තු වෙන ප්‍රධාන ඉලක්කය වෙත යනවා කියන එක තරමක් දුෂ්කර වෙනවා. අද හුඟක් අපි දකින එක්තරා දුර්වල තැනක් තමයි හුඟක් දෙනා ධර්මයේ පිළිබඳව උනන්දු වෙනවා, කැප වෙනවා. හැබැයි ඒ උනන්දු වෙන ධර්මය, කැප වෙන ධර්මය තමන්ගේ දෛනික ජීවිතයේ ගැටලු निराකරණය කරගන්න ඒ ආකාරයෙන් යොදන බව හුඟක් දෙනෙකුගේ ජීවිතවල දකින්නට අඩුයි. ඒකෙන් අදහස් කරන්නේ සියලු දෙනාම එහෙමයි කියන එක නෙමෙයි. හුඟක් දෙනා ඒ සඳහා කැප වෙනවා. ඒ අතර තවත් පිරිසක් අර විදිහට දහම් දැනුම තියෙනවා. අනිත් අයට පැහැදිලි කරලා දෙන්නත් දක්ෂතාවය තියෙනවා. ඒ වගේම කරුණු වශයෙන් හුඟා මතක තියාගෙන ධාරණය කරගෙන තියෙනවා. අවශ්‍ය තැන්වලදී ඒවා මතු කරනවා. හැබැයි අර දෛනික ජීවිතයේ ප්‍රශ්න දිහා ඒ දහම් ඇසින් බැලිය යුතුයි කියන කාරණේ හුඟක් වෙලාවට පුහුණු කරනවා අඩු ගතිය. ඒ නිසා මම හිතන්නේ අපි ධර්ම සාකච්ඡාවකදී ධර්ම දේශනාවක් අහනවටත් වඩා හුඟක්ම අපට ප්‍රයෝජනවත් වෙනවා ජීවිතයේ අපට තියෙන ගැටලු දිහා අපි කොහොමද ධර්මානුකූලව බලන්නේ. ඒ මතුවෙන ගැටලු වලින් අපි කොහොමද ධහම මතු කරගන්නේ, ධහම දකින්නේ. දන්න දහම් කරුණු තුලින් අපි කොහොමද ජීවිතය දිහා බලන්නේ.
මෙන්න මේ ටික අපිට පැහැදිලි කරගන්න පුළුවන් වුණොත් මුළු ජීවිතේම අපිට ධර්ම දකින්න පාසලක් බවට පත් කරගන්න පුළුවන්. මේ මම කියන්නේ අපේ අත්දැකීම් වලට. එහෙම දකින්නට පුහුණු වුණාම අපිට ජීවිතේ කිසිම කාරණයක් ඉවත දාන්නට දෙයක් නැහැ. බැහැර කරන්නට දෙයක් නැහැ. හොඳ නරක සැප දුක ඇත්ත නැත්ත යහපත අයහපත ලෝකේ සියලුම දේ අපිට මුණ ගැහෙන දේවල් කුසල කර්ම විපාක හෝ වේවා අකුසල කර්ම විපාක හෝ වේවා ඒ හැම දෙයක් දිහාම අපිට දහම් මැසින් බලන්නට පුළුවන්. එතකොට ඒ හැම දෙයක් තුලම අපිට දහම පේනෙන්නට ගන්නවා. ඒක හරිය පුදුම දෙයක්. අපි මේ විදිහට දහම පුහුණු කරද්දී අපිට කලකිරෙන්න දුක් වෙන්නට පසුතැවෙන්නට ප්‍රතික්ෂේප කරන්නට දෙයක් නැති තරමට ජීවිතේ හැම දෙයකම අපිට දහම දකින්න පුළුවන්. ඉතින් ඒ කාරණේ අපේ වෙනතුන අහලා ඇති තායිලන්තේ වැඩ හිටිය මෑත යුගයේ මේ ධර්ම ප්‍රායෝගිකව පුහුණු කරපු අපි ගොඩාක් ගරු කරන මහතෙරුන් වහන්සේ නමක් තමයි අජාන්චා හාමුදුරුවෝ. උන්වහන්සේ මේ කාරණේ කියනවා මිනිසුන් සිහි බුද්ධියෙන් නොදකින්නවා විනා සැබවින්ම දකින්නවා නම් පරික්කමේ ධර්ම තියනවා කියලා. දැන් මේ කාරණේ ඇහෙනකොට කියනකොට මට හරි සංවේගයක් මුලින් ඇති වුණා. අපි කොච්චර ගෞරවයෙන්ද ධර්ම පිළිබඳව පිළිපදින්නේ පූජනීයත්වයෙන් වන්දනීයත්වයෙන් අපි ධර්ම සලකන්නේ මේ හාමුදුරුවෝ ඇයිද මේක පරික්කමට දැනන්නේ කියලා එකපාරට පොඩි කම්පනයකුත් දැනුණා. හැබැයි උන්වහන්සේ ආවට ගියාට යමක් කියන කෙනෙක් නෙමෙයි තරමක් හිතලා කල්පනා කරලා පුහුණු කරලා යමක් ප්‍රකාශ කරන කෙනෙක් කියලා උන්වහන්සේගේ දහම් කරුණු කියවලා අපි හුඟක් දැනගෙන හිටපු නිසා මේ කාරණේ එකවරම බැහැර කරන්නේ නැතුව අපි ටිකක් විමසන්නට ඕනේ කියලා කල්පනා කළා. කාලයක් ඒ පිළිබඳව විමසනකොට හරිම පුදුමයි ජීවිතේ නෙමෙයි සසර පිළිබඳවම සියලු දහම පරික්කමේ තියනවා නේද කියලා අපටත් හිතෙනවා. ඒ මොකද පරික්කමක් කියලා කියන්නේ මොකද්ද? විතකාලා කෙල ගහන එක. එතකොට දැන් අපිට විතකාලා කෙල ගහන භාජනයක් විතරනේ. ටිකක් මේක ගැන ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මිනිස්සු විතකන්නේ මොකටද? බඩගිනි නිවා ගන්නත් එහෙම නැත්නම් ලෙඩසුව කරගන්න. ඒ දෙකෙන් එකක්වත් නැහැ. తాවකාලික උත්තේජනයක් සඳහා తాවකාලික තෘප්තියක් සඳහා. එතකොට බුලත් කොරටු වවාගෙන පුවක් ගස් හිටවගෙන හුණු හදාගෙන දුම් කළ වවාගෙන වෙනම ව්‍යාපාරයන් ඒ සඳහා. එතකොට එක්ක තමන් වෙහෙසිලා මේවා සකස් කරගන්නවා එහෙම නැත්නම් මුදලට ගන්නවා. දැන් ලංකාවේ මේ වෙනකොට සාමාන්‍ය බුලත් පිටට රුපියල් 20ක් 25ක් විතර. එතකොට බුලත් පිට දෙකක් ගන්නකොට පාන් ගෙඩියක් ගත්තා. ඒ තරමට වියදම් කරලා මිනිස්සු විතකාලා අඩතරමික ගිලින්නේවත් නැහැ කියලා ගන්න. එතකොට දැන් මේ කටයුත්ත නිම වුණාම මොනවද ඉතුරු වෙන්නේ? අර తాවකාලික තෘප්තිය සහ උත්තේජනය විත ටික හපනකම් තියෙනවා. ඊට පස්සේ කෙල ටික ගැහුවාම අන්තිමට ඉතුරු වෙන්නේ දතේ කහටයි පඩික්කමේ කහටයි විතරයි. ආපහු උලලා සෝදලා සුද්ධ කරනවා. ආපහු විතක් යදලා සප්පායම් වුණාම ආපහු ඉතුරු වෙන්නේ తాවකාලික තෘප්තිය හපනකම් තියෙනවා. ඒක නිම වුණාම දතේ පඩික්කමේ කහට ඉතුරු වෙනවා. ආපහු සුද්ධ කරලා සෝදනවා. දැන් බලන්නකො මුළු සසර ගමනම මේ වගේ. අපි අනන්ත සසරෙහි විවිධ කටයුතු කරමින් විවිධ පින්කම් කරමින් දෙව්ලොව උපදිනවා මනුලොව උපදිනවා සැප විඳිනවා. ඒ කුසල කර්මයේ විපාක දීලා ඉවර වුණාම ඒක ඉවරයි. දැන් අපි අනන්ත සසරේ කොච්චර දෙව්ලොව උපදින්නට ඇද්ද? මනුස්ස ලෝකේ කොච්චර සැප සම්පත් විඳින්නට ඇද්ද? එතකොට දැන් ඒ පුණ්‍ය ශක්තිය නිම වෙනකොට ඒවා නිම වෙලා තියෙනවා. අඩුතරමින් දැන් අපිට මතකයක්වත් නැහැ. හැබැයි එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. පොඩි කහටක් මනසේ ඉතුරු වෙලා තියෙනවා. අර සැප සම්පත් විඳලා ඒ තෘෂ්ණාවෙන් ඒව උපාදාන කරගෙන පොඩි කිලුටක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ජීවිතේ මිනිස්සු කොච්චර දුක්පත් වුණත් ඒ තියෙන දේෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර පොහොසත් වුණත් ඒ ලැබෙන දේෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? අර සසරේ ඊතා ඉහළ සැප සම්පත් විඳලා ඒවා පිළිබඳව අත්දැකීම් ලැබලා ඒ කහට මනසේ ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා තවත් ඕන කියලා අතෘප්ති කරව යන ස්වභාවයක් තියෙනවා. හැබැයි එහෙම ගියා වුණත් අවසානයේ අර විතක් කනකොට තියෙන తాවකාලික උත්තේජනයේ වගේ
తాවකාලිකව ඒ තෘප්තියක් ලැබෙනවා. ඒක නිම වුණාම ඒ සියල්ල එතනින් අහෝසි වෙනවා. ආපහු අපි කුසල් දහම් සම්පාදනය කරනවා. ආපහු දෙව්ලොව මනුලොව උපදිනවා. ආපහු ඒක ඉවර වුණාම ඒත් ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ තෘෂ්ණා උපාදානය නිසා ඇතිවෙච්ච කහට විතරයි. මේ විදිහට මුළු සසර ගමනම ගත්තයින් පස්සේ විත කාලා කෙල ගන්නවා වගේ දෙයක්. පඩික්කම මේ තරම් ගැඹුරු කතාවක් අපට කියා දෙනවා. නමුත් ආචාර්ය හාමුදුරුවෝ කියනවා මිනිසුන් සිහිනුවණින් නොදකින්නවා විනා හරියට දකින්නවා නම් මේ ජීවිතයේ පිළිබඳව සසර පිළිබඳව ගැඹුරු ධමයක් පරික්කමෙහි තියෙනවා කියන්නේ. එතකොට මේවා මේ විදිහෙන් දකිනකොට ඇත්තටම ධම කියන්නේ මොනතරම් සරල දෙයක් තුළින් මොනතරම් පහසුවෙන් අපිට මතු කරගන්න පුළුවන් මේ න්‍යාය හරියට හඳුනාගත්තොත් කියලා හිතනවා. ඒ කියන්නේ පහසුයි කියලා අදහස් කළේ මේක ලාභයට ලැබෙනවා කියන එක නෙමෙයි. අපිට හරියට දකින්න පුළුවන් නම් පොඩි දේවල් තුළින්, ඉවත දාන දේවල් තුළින්, අපි පයින් ගහලා වීසි කරන දේවල් තුළින්, අපි ප්‍රතික්ෂේප කරන දේවල් වලින් අපිට හුඟා ගැඹුරු කතාවක් මතු කරගන්න පුළුවන් ජීවිතය පිළිබඳව ලෝකෙක. ඉතින් මම හිතන්නේ ධර්ම සාකච්ඡාවකදී වෙන්නට ඕන කරන්නේ අපේ ජීවිතේ අපි ප්‍රතික්ෂේප කරන, අපි ගැටෙන, අපි හැපෙන, අපිට ප්‍රශ්නයක් අරමුදයක් කියලා හැඟෙන ඒබඳු කාරණා හාරවුස්සලා අපි කොහොමද මේ පරික්කම දිහා බැලුවා වගේ යථාර්ථවාදීව ඒව දිහා බලන්නේ. අපි කොහොමද ධර්මානුකූලව ඒව දිහා බලන්නේ කියලා අපිට විවරණය කරගන්න පුළුවන් නම් මුළු ජීවිතේම දහම් පාසලක් වගේ දහම් ඉගෙන ගන්න ආයතනයක් වගේ අපිට පරිහරණය කරන්න පුළුවන්. ඒ නිසා හැම දිනකටම දහම් පිළිබඳව යම් යම් ගැටලු මතු කරගෙන එහෙම නැත්නම් තියෙන ගැටලු විවරණය කරගන්නට මඟ සැලැස්වීමක් වශයෙන්ුයි අපි මේ කරුණු කිහිපය සිහිපත් කළේ. කොහොමද අපි දහමින් ජීවිතේ දිහා හෝ සිදුවීමක් දිහා හෝ එහෙම නැත්නම් ජීවිතේ අපි ඇලුම් කරන ප්‍රතික්ෂේප කරන කාරණයක් දිහා හෝ අපි කොහොමද ධර්මානුකූලව බලන්නේ කියලා පොඩි ඉඟියක් කරන්න. ඉතින් එහෙම දකිනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ ධර්මානුකූලව දකිනවා කියන්නේ මොකක්ද? කොහොමද ධර්මානුකූලව දකිනවා කියන්නේ? දැන් කාරණයක් ගත්තයින් පස්සේ අපි හිතමු දහම් කතාවක් කියලා අපි කරා. එතකොට තව සමහරට සමාජයේ ඕපදූප කතා කියලා තියෙනවනේ නේද? හැම එකක්ම දහම් කතා නෙමෙයිනේ. සමහර ඒවා ඕපදූප කතා. එතකොට යමක් දහම් කතාවක් වෙන්නේ කොහොමද? ඕපදූප කතාවක් වෙන්නේ කොහොමද? අර ඕපදූප කතාවෙන් අපිට දහම මතු කරගන්න බැරිද? ඕනනම් පුළුවන්. දහම් කතාව ඕපදූප කතාවක් හැටියට ශ්‍රවණය කරන්න බැරිද? ඒත් ඕනනම් පුළුවන්. එතකොට කොතනද දහම තියෙන්නේ කොතනද ඕපදූපය තියෙන්නේ? මෙන්න මේක අපි තේරුම් ගන්නට. ඒක තේරුම් ගත්තොත් අපිට ඕනම ඕපදූප කතාවකින් දහම මතු කරගන්න පුළුවන්. ඒකයි මගේ හරියට මේ දහම් න්‍යාය හඳුනගත්තොත් අපිට ඉවත දාන්න කිසිම දෙයක් නැති තරමට. ඒ වගේම අල්ලගන්නත් ඇති දෙයක් නැහැ. ඒ තරම් සැහැල්ලුවෙන් අපිට ලෝකේ දිහා බලන්න පුළුවන්. දැන් ඔන්න උදාහරණයක් හැටියට මම මෙහෙම කිව්වොත් අපි හිතමු කෙනෙක් කියනවා අල්ලපු ගෙදර හොඳ පොහොසත්වත් පොහොසත්කම් තිබිච්ච ගෙදරක්. ඒ ගෙදර තරුණ ගැහැණු ළමයෙක් හිටියා, වැඩ කරන්නත් කෙනෙක් හිටියා. ඉතින් අර ගැහැණු ළමයා කොහොම හරි අර වැඩ කරන මනුස්සයත් එක්ක හාදකම් ඇති කරගෙන මව්පියන්ටත් කී කරුණු වී පැනලා ගියා. අන්තිමට දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ලැබුණා. අන්තිමට ස්වාමියාත් නැති වුණා, දරුවෙක් නැති වුණා. මේ මනුස්සයා නිකන් අසරණ වෙලා මහමගට ඇදගෙන වැටුණා. දැන් මේක බණ කතාවක්ද ඕපදූපයක්ද? අල්ලපු ගෙදර සිද්ධියක් නේ දැන් මේ කියන්නේ නේද? එතකොට ඔන්න ඕපදූපයක් වගේ තමයි අපිට පේන්නේ. ඊට පස්සේ අපි කියනවා අන්න බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ පටාචාරා කියලා සිටු කුමරියක් හිටියා. ගෙදර වැඩ කරන මිනිස්සුත් එක්ක හාදකම් ඇති කරගෙන හොර රහසෙම පැනලා ගියා. දරුවෝ දෙන්නෙක් ලැබුණාට පස්සේ ගෙදර යන් කියලා ඇවිටිලි කරනකොට ස්වාමියාත් එක්ක ආව. මගදී ස්වාමියාට සර්පෙක් දෂ්ට කරා. අර දරුවෝ දෙන්නගෙන් කෙනෙක් ගඟේ ගහගෙන ගියා. එක දරුවෙක් කුස්සෙක් අරන් ගියා. මේ ශෝකය නිසා අන්තිමට ඇඟේ වස්ත්‍රයවත් නැතුව පිස්සියක් හැටියට මහමග දුවගෙන යනකොට බුදුහාමුදුරුවෝ මුණ ගැහුවා. දැන් මේක උපදූප කතාවක්ද දහම් කතාවක්ද? ඒක නම් දහම් කතාවක්.
දැන් මේ දෙකෙන් ඒක දහම් කතාවක් වෙන්නයි අරක උපදූපයක් වෙන්නයි හේතුව මොකක්ද? අරක බුදුහාමගේ කාලේ වෙච්ච නිසා බාන කතාව. එතකොට එමුණා අපිට දහමහන බුදුහාමගේ කාලට යන්න වෙනවද? එතකොට අද අපිට දකින්නට බැහැ. එතකොට කොතනද මේ කොහොමද අපි මේක වෙන් කරන්නේ? ඒක දහම් කතාවක් මේක උපදූපයක්. මොකෙන්ද අපි වෙන් කරන්නේ? අන්න ඔතන ටිකක් අපිට පැටලිලි සහිතයි. ඒක හරියට දැනගන්න දහම් න්‍යාය අපි කවර න්‍යායකින් බලලද මේ දහමයි මේ අදහමයි කියලා වෙන් කරගන්නේ. මේ බණ මේ ඕපදූප කියලා අපි වෙන් කරන්නේ මොන න්‍යායෙන් බලලාද? අපි අද ඒ සඳහා මුගක් වෙලාට භාවිතා කරන්නේ බණ පොතක තිබුණා නම් දහම් කතාවක්. බණ පොතේ තිබුණ නැත්නම් ඒක ඕපදූප කතාවක්. එතකොට හාමුදුරුවෝ හෝ බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් බණ කතාවක්. වෙන කෙනෙක් කිව්වනම් නිකන් බාහිර කතාවක්. අන්න එහෙම තමයි අපි දැන් බෙදන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නැතුව හාමුදුරුවෝ කිව්වත් බුදුහාමුදුරුවෝ දේශනා කළත් බණ පොතේ තිබුණත් වෙන පොතක තිබුණත් මේවා තුල ධහම දකින්නේ කොහොමද? ඒවයින් ධහම මතු කරගන්නේ කොහොමද කියන න්‍යාය හඳුනාගත්තොත් අපිට බණ පොතේ තියෙන දේන් විතරක් නෙමෙයි අනිත් පොතක තියෙන දේනොත් ධහම මතු කරගන්න පුළුවන්. බණ කතාවකින් විතරක් නෙමෙයි ඕපදූප කතාවකිනුත් අපිට ධහම මතු කරගන්න පුළුවන්. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ඒ මූලික સિદ્ધාන්තය මොකක්ද කියලා හඳුනා ගැනීම. මේ බුදුදහමේ තියෙනවා මූලික સિદ્ધාන්ත තුනක්. ඒ સિદ્ધාන්ත තුන හරියට තේරුම් ගත්තොත් ඒ බඳු අයට ඕනම තැනක ධහම දකින්නට පුළුවන්, ඕනම දෙයකින් ධහම විවරණය කරගන්න පුළුවන්. කැමැති දෙයින්, අකමැති දෙයින්, කටුක දෙයින්, පහසු දෙයින්, යහපත් අයහපත් හොඳ නරක ඕනම තැනක ධර්මයේ දකින්නට පුළුවන්. ඒ මොනවද න්‍යාය තුන? අපි කවුරුත් දන්නවා. හේතුඵල එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. ඔය ටික තමයි ධර්මයේ තියෙන මූලික સિદ્ધාන්ත. අර කතන්දර වචන වාක්‍ය සිදුවීම් අවස්ථා හැටියට මතක තියාගත්තට කමක් නැහැ. හැබැයි ඒක ධර්ම මතු කරගන්න නම් මේ સિદ્ધාන්ත ඇසුරු කොටගෙන ඉදිහා බලන්න පුරුදු වෙන්න. පටිච්ච සමුප්පාද කියන වචනේ බර වැඩි නම් ඒක සරලව කිව්වොත් හේතුඵලයි. පටිච්ච කියන්නේ නිසා, සමුප්පාද කියන්නේ හටගන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම යමක් නිසා හටගන්නේ. හේතු ප්‍රත්‍ය නිසා හටගන්නේ. ඒ නිසා ලෝකේ හැම දෙයක්ම හොඳත් එහෙමයි නරකත් එහෙමයි. යහපතත් එහෙමයි යහපතත් එහෙමයි. කුසල එහෙමයි අකුසල එහෙමයි. සත්පුරුෂොත් එහෙමයි අසත්පුරුෂොත්. ඔක්කොම නිර්මාණය වෙන්නේ කුමක් නිසාද? හේතු ප්‍රත්‍ය නිසා. එහෙනම් මේ ලෝකේ අයහපත ප්‍රතික්ෂේප කරලා විතරක් හරියන්නේ නැහැ. අපි දකින්නට ඕනේ ඒ අයහපත කොහොමද නිර්මාණය වෙන්නේ? මොන හේතු ප්‍රත්‍ය නිසා? අන්න එහෙම දැක්කොත් විතරයි අපිට පුද්ගලයොත් එක්ක ගැටෙනව වෙනුවට, පුද්ගලයොත් එක්ක උරණ වෙනව වෙනුවට අපිට එහි පවතින ධර්මය දකින්නට පුළුවන්. ඒක හරියට දැකගත්තොත් පුද්ගලයොත් එක්ක ගැටි ඉන්නව වෙනුවට අපිට සමාජයේ හුඟා දේවල් වෙනස් කරන්න පුළුවන්. අපි ගැටෙන්න ඕන පුද්ගලයොත් එක්කලා නෙමෙයි, අපි ප්‍රතික්ෂේප කරන්න ඕන පුද්ගලයෝ නෙමෙයි, අර අසත්භාවයයි. අසත්භාවය ප්‍රතික්ෂේප කරන්නට නම් ඒක මොන හේතු ප්‍රත්‍යයෙන්ද නිර්මාණය වුනේ? කොහොමද මේවා සමාජයේ ගොඩනැගෙන්නේ? මේ ටික හරියට හඳුනා ගන්න ඕනේ. එතකොට අපේ රුචි අරුචිකම් තිබුණයි කියලා ඇති වැඩක් නැහැ. මොකද ලෝකෙ කිසි දෙයක් අපේ රුචි අරුචිකම් වලට අනුව සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ අනාත්ම කියන්නේ. එතකොට ලෝකෙ දේවල් සිද්ධ වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍ය. මම මේකට කැමති වුණත්, මම මේකට අකමැති වුණත්, ඒ හේතු ප්‍රත්‍ය තියෙනවා නම් ඒව හට ගන්නවා. ඒක වෙනස් කරන්න පුළුවන් වුණොත් විතරයි ඒ දේ අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ න්‍යාය අපිට හරියට හඳුනා ගන්න පුළුවන් නම් ලෝකේ දේවල් අපි අකමැති විදිහට සිදු වෙනකොට ගැටි ඉන්නට ඕනේ. එහි පවතින ධර්මතාවය. ඒ අසත් ධර්මයේ, ඒ අයහපතේ, අපරාධයේ, ඒ වංචාව, ඒ මුසාවේ, මුලාව, ඒ විනාශය කොහොමද ලෝකෙ සිද්ධ වෙන්නේ? මිනිස් කොහොමද ඒවට පෙළඹෙන්නේ? එතකොට මොන පදනමක් මතද? එක හේතුවක් මත නෙමෙයි බොහෝ හේතු මේවට යොමු වෙනවා. එහෙනම් මේ ටික හරියට තේරුම් ගත්තොත් තමයි මෙන්න මෙහෙමයි මේවා සිද්ධ වෙන්නේ, මෙහෙමයි මේවා වෙනස් වෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා පටිච්ච සමුප්පාදේ එහෙම නැත්නම් හේතුඵල කියන මේ න්‍යාය අපිට
කවර කතන්දරය ඇහුවා වුණත්, කවර සිදුවීමක් ඇහුවා වුණත්, කවර අවස්ථාවක්, කවර කාරණයක් ගත්තා වුණත් මේ දහම් න්‍යායට අනුව අපිට ඒ විවරණය කරගන්න පුළුවන් නම් ගැඹුරු දහමක් අපිට මතු කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක මම මේ තා කෙටියෙන් හඳුන්වන්නේ. එතකොට අපි පසුව මේවා ගැන සාකච්ඡා කරන්න පුළුවන් දිගින් දිගට. ඊළඟට දෙවෙනි න්‍යාය තමයි ත්‍රිලක්ෂණය. හේතු ප්‍රත්‍යයෙන් යමක් හට ගන්නවා නම් ඒවට පොදු නමක් කියනවා මොනවා කියලාද? සංඛාර. නැත්නම් සංඛත. සංඛත හෝ සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නිර්මාණය වුණු සකස් වුණු කියන අර්ථයයි. එතකොට මේ සංඛත ධර්ම වල අනිවාර්ය ලක්ෂණ තුනක් තියෙනවා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. අනිත්‍ය බවයි කියන්නේ වහා බිඳිලා යන ගතිය. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. ඒ නිසා බිඳී යනවා. අපි කොච්චර කැමති වුණත්, අපිට කොච්චර ඕන වුණත්, අපි කොච්චර ප්‍රිය වුණත්, ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන නිසා ඒවා වහා අභාවයට යනවා. ඒක අපිට නවත්තන්නට බෑ. ඒ වගේම අපි මතක තියාගන්නට ඕනේ අපි අකමැති දේවල් ඒවත් අභාවයට යනවා. ඉතින් එහෙමනම් ඒවත් එක මේ තරම් ගැටෙන්න දෙයක් නැහැ. මේ තරම්ම පැටලෙන්න දෙයක් නැහැ. මොකද ඒවත් අනිත්‍ය නිසා. දැන් මේ කාරණා මතු කරගන්නකොට අපිට හුඟා පහසු වෙනවා ජීවත් වෙන්න. ඇත්තට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ අයියෝ හැම දෙයක්ම අනිත්‍යයි හැම දෙයක්ම දුකයි වැඩක් නැහැ මේ මොනවා කරලා කියලා නිකන් කෙලිරි ගගා ඉන්න නෙමෙයි. මේව දැනගත්තාම හරිම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ තරම්ම සන්තෝෂෙන් ඉන්න පුළුවන්. මොකද මේ එකක් එක්කවත් ඕනවට වඩා පැටලිලා තේරුමක් නැහැ. මොකද ඒව සුළු කාලෙකින් වෙනස් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා අපි රුචි කරන ප්‍රිය කරන දේවල් මැත්තේ නැහුණයි කියලා ඇති තේරුමකුත් නැහැ. හැබැයි පවත්ව ගන්න වෙනවා අපට. නඩත්තු කරගන්න වෙනවා ජීවත් වෙන්න. මුදල් හම්බ කරන්න ඕන, ගේ දොර හදන්න ඕන, යාන වාහන ගන්න ඕන, අබදරුවන් පෝෂණය කරන්න ඕන. මොකටද? ඒක පවත්වන්න. ඒක තමයි ජීවිතය. නමුත් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා තේරුම් ගත්තන් පස්සේ ඒ වෙනස් වීමේදී අපිට ලොකු කඩාවැටීමකට ලක් වෙන්නේ නැතිව අපිට දරා ගන්න පුළුවන් වෙනවා. ඒවා වෙනස් වෙනවා කියලා අපි තේරුම් ගන්න නොහිටියොත් එහෙම කඩාවැටිච්චනවා අපිට ලොකු වෙහෙසක් දැනෙනවා. ලොකු පීඩාවක් දැනෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි මොනවා හරි උපකරණයක් ගිහිල්ලා කඩේකින් ගන්නවා මිලදී ගන්න. ගන්නකොට මුදලාලි කියනවා හා බය වෙන්න එපා මේක ගන්න මේකට මෙච්චර කාලයක් ගණන් කරන්න පුළුවන් මෙච්චර වගකීමක් දෙන්න පුළුවන් මේක අහවල් රටේ නිෂ්පාදනය කරපු දැන් බය නැතුව ගන්න. දැන් ඔන්න අපි අර මුදල් දීලා උපකරණය ගන්නකොට ලොකු හැඟීමක් ඇති කරගන්නවා දැන් මේක ගොඩක් කල් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන අදහසක්. දැන් ගෙනල්ලා දවස් දෙකකින් කැඩුනොත් මොකද වෙන්නේ? ලොකු හිතට අමාරුවක් දැනෙනවා. අමාරු දැන්න නිකන් ඉන්නේ අර මනුස්සයා හොයාගෙන ගියේ. අනිවාර්යෙන් බනින්න තරමට ආවේගයක් ඇති වෙනවා. දැන් අපි හිතමු ඒ භාණ්ඩ මේ මනුස්සයා දෙනවා මහත්තයෝ මේක නම් එච්චර ගැරන්ට් කරන්න බෑ. මේක අරගෙන දවස් කීපකින් කැඩෙන්නත් පුළුවන්. ඉතින් මේ මුදලට වටිනවා නම් ඔබතුමා අරයින්න. කියන්නේ එච්චර ලොකු සහතිකයක් දෙන්න බෑ. දැන් අර මුදලම දීලා අපි අර භාණ්ඩය අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා දවස් දෙකකින් කැඩෙනවා. දැන් අච්චර අමාරුවක් ඇති වෙනවද? නැහැ. එකම භාණ්ඩය. එකම විතර. නමුත් මුලදී අපිට ලොකු වෙහෙසක් දැනුණා. මේ අවස්ථාවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද්ද වෙනස? මේක කැඩෙන්න පුළුවන් කියන බව කල්ලාතුව තේරුම් අරගෙන ඒකට හිත හදාගෙන අපි ඒව පරිහරණය කරනකොට කැඩුනා කියලා අපිට ලොකු අමාරුවක් නැහැ. හැබැයි මේක කැඩෙන්නේ නැහැ. මේක හැමදාම තියෙන්න ඕන. මෙච්චර කල් තියෙන්න ඕන කියලා අපි රාමුවක් හදාගෙන ඒක තුළ ඉඳලා දේවල් පරිහරණය කරනකොට බිඳිලා ගියොත් අපිට ලොකු සිත්කවුලක් ඇති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ ලෝකේ තියෙන දේවල් පිළිබඳව මේ ධර්මතාවය මේ වහා බිඳිලා යනවා කියන මේ කාරණය තේරුම් ගත්තොත් අපිට හුඟා පහසු ජීවත් වෙන්න. මේක මේ ලෝකේ ප්‍රතික්ෂේප කරන්න කියන කාරණයක් නෙමෙයි. දැනගත්තොත්, හඳුනාගත්තොත් අපිට ගොඩාක් පහසුයි ජීවිතේ පවත්වා. ඊළඟට දුකයි කියලා කිව්වහම දුකයි කියනකොටම නම් අපිට හැඟෙන්නේ ඊටාම කටුක තත්ත්වයක්නේ. දුක කියන්නේ ඒක විතරක් නෙමෙයි පිටුතුනේ දුක්ඛය බුදුහාමුදුරුවෝ තුන් ආකාරයකට දක්වනවා. දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. අපිට දුක්ඛ කියනකොට මතක් වෙන්නේ දුක්ඛ. ඒ කියන්නේ කටුක වේදනාව. ඒක විතරක් නෙමෙයි දුක කියන්නේ විපරිණාමය.
විපරිණාම කියන්නේ තිබිච්ච දේ වෙනස් වෙනවා, පරිවර්තන වෙනවා. ඒකත් දුකයි. ඊළඟට ඔයිටත් වඩා අපි තේරුම් ගන්න වටිනම තැන තමයි සංඛාර දුක්ඛය. මොකද්ද සංඛාර දුක්ඛය කියන්නේ? සංඛාර දුක්ඛය කියන්නේ මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා, වහා අභාවයට යනවා, ආයත් හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන්න ඕන. හැබැයි ඒ ගොඩනගුවත් ආයත් අභාවයට යනවා. ආයත් ගොඩනගනවා, ආයත් වෙනවා. අද කෑම කනවා, හෙට වෙනකොට ආයෙ බඩගිනි වෙනවා. හෙටත් කනවා, අනිද්දාට ආයෙ බඩගිනි වෙනවා. දැන් මේ උපන් දවසේ ඉඳන්ම කාලා තියෙනවා. ඒත් වැඩක් නැහැ. අද කන්න බැරි වුණොත් ඇඟට පණ නැහැ, පැත්ත වැටෙනවා. එතකොට මොකද්ද මේ දැන් මෙච්චර කල් එතකොට කෑම කියලා මොකද්ද වෙච්ච යහපත? දැන් මොහොම ජීවිත කාලෙම කනවා අපි. කාලෙමලා බැරිලා ගිහිල්ලා ඊළඟාත්මේ පුතුනන් පස්සේ ආයෙ මුල ඉඳන් කන්න ඕනේ. අර මේ ජීවිතේ අපි මෙච්චර හම්බ කරලා කෑවා කියන උත්තරයක් නැහැ. මේ ජීවිතේ අපි මුල ඉඳන් අමාරුවෙන් ඉගෙනගෙන ඉහළට ඇවිල්ලා හොඳට රැකී ආරක්ෂා කරලා මේ විදේශ රටවලට ඇවිල්ලා දේවල් සම්පාදනය කරලා ගෙවල් දොරවල් යාන වාහන අමුදරුව ඔක්කොම සම්පාදනය කරගන්නකොට ඔන්න මිනිස්සු මැරිලා වැටෙනවා. ආයෙ ඊළඟ භවයේ ඉපදුනහම ආයෙ අර ටික මුල ඉඳන් කරන්න ඕන. ආයන්නේ ඉඳන් ඉගෙන ගන්න ඕන. ආයෙ මුල ඉඳන් සල්ලි හම්බ කරන්න ඕන. දැන් මුළු සසරේම අපි මෙහෙම කරගෙන යනවා. ඉවරයක් නැහැ. හැබැයි නවත්තන්නත් බෑ. දැන් මෙච්චර කල් කෑම කාලා වැඩක් උනේ නැහැ කියලා අපිට කන්න නැතුව ඉන්න පුළුවන්. කන්නේ නැතුව ඉන්නත් බෑ. හැබැයි කෑවයි කියලා ඒකෙන් එක දවසකින් කාලා ඉවර වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි සංඛාර දුක්ඛය කියන්නේ. නවත්තන්නත් බෑ. සම්පාදනය කරලා ඉවරෙකුත් නැහැ. කොච්චර ගොඩ නැගුවත් හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන නිසා වහා අභාවයට යන නිසා ඊයලෙලි ගොඩ නගන්නවා. ඒ ගොඩ නගන එකත් ඉවරනවා. ආයෙත් ගොඩ නගන්නවා. ඉවරයක් නැති වෙලා මේ නිමක් නැති දේ කොච්චර කළත් ඉවරයක් නැහැ. හැබැයි නවත්තන්න බෑ. අර කොටි වලිගය අල්ලගත්තා වගේ කියන්නේ. ඒ වගේ නිමා කරන්නත් බෑ. හැබැයි කොච්චර කළත් වගතුවකුත් නැහැ. මෙන්න මේ ස්වභාවය තමයි සංඛාර දුක්ඛ කියන්නේ. දැන් මේක තේරුම් ගැනීමේ වටිනාකම මොකද්ද? මේක තේරුම් ගත්තාම කෙඳිරි ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ මොකද? අයියෝ මං ඊයේත් කළා අදත් කරනවා ආයෙ හෙටත් තියෙනවා. මෙහෙම ඉතින් කෙඳිරි ගියාට වැඩක් නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි සංස්කාරවල ස්වභාවය. ඊයේත් අදත් වෙනවා හැමදාම උයනවා. ඊයේත් රෙදි ගොන්නක් හේතුව අදත් මම හිතන්නේ මේ රටවල එහෙම ප්‍රශ්න නැහැ මැෂින් එක තියෙන විදිහ. දැන් ලංකාවේ ඒ විදිහට තමයි කියන්නේ. දැන් හැමදාම රස්සාවට යන ඉවරයක් නැහැ. උදේ ඉඳන් රැය වෙනකම් වැඩ. ඉතින් මේවා ඉවරයක් වෙන දේවල් නෙමෙයි. හම්බ කරන තාක්කල් මුදල් තියනවා. ඒවා වියදම් වෙනවා. ආයෙ හම්බ කරන්න ඕන. මේ තමයි සංඛාර දුක්ඛ කියන්නේ. ඉතින් මේවා තේරුම් ගත්තහම අප්‍රසාදයටපත් වෙලා අකමැති වෙලා ප්‍රතික්ෂේප කරලා නිකන් හිත නරක කරගෙන වැඩ කරන්න ඕනේ. මේක තමයි ලෝකේ ස්වභාවය. ඒ ස්වභාවය මේක නිසා ඉතින් මේව නඩත්තු කරනකම් අපිට එහෙම කරන්න වෙනවා. මේවා තේරුම් ගත්තාම හරිය සැහැල්ලුවෙන් කෙදිරි ගන්න නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. බැරිම නම් අතැල්ලා නිකන් ඉන්නවා. පුළුවන් නම් ඉතින් කොහොමද කරගෙන යන්න සිද්ධ වෙනවා. එතනදී මේ ධර්මතාවයන් හඳුනගත්තාම ඒකයි මම කිව්වේ උගාක් අපිට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට අනාත්මයි කියන්නේ ආත්ම කියනවා අර්ථ දෙකකින් මේ සංස්කාර ධර්මයන්ගේ අඛණ්ඩව පවතින ආත්මීය ගතියක් නැහැ. ඒක තමයි ප්‍රධාන අර්ථය. දෙවෙනි අර්ථය තමයි දැන් අපි සම්මත වශයෙන් හරි මම කියලා කෙනෙක් පනව ගන්නවානේ. ඒ පනව ගත්තාම ඒ පනවගත්තු මගේ ඕනකමට මේකක්වත් පවතින්නේ නැහැ. මගේ කැමැත්තට අනුව කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කාගේ කැමැත්තට අනුව සිද්ධ වෙන්නේ? හේතු ප්‍රත්‍යයන්ට උදැහැටියට ඒ ගොඩනගෙන හේතු ප්‍රත්‍යයන්ට අවශ්‍ය විදිහටයි ප්‍රතිඵලය ගොඩනගෙන මට ඕන හැටියට නෙමෙයි. එතකොට දැන් මම කැමති විදිහට මොකවත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැද්ද? දැන් කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතවල තමන් කැමති හැටියට මොකුත්ම වෙලා නැද්ද? ඕන තරම් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් කොහොමද කැමැත්ත හැටියට සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ? ඒ සිද්ධ වුණේ කැමති වෙච්ච නිසා නෙවෙයි පින්නතුනේ ඒකට අදාළ හේතු ප්‍රත්‍ය ගොඩනගපු නිසා. නැත්තම් මම කැමති වෙලී ඇඳට වෙලා හිටියර ඔක්කොම සම්පාදනය වෙන්නේ නැහැ. කැමති වෙලා ඒකට අදාළ හේතු ප්‍රත්‍ය සම්පාදනය කරගත්තොත් ඒක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි හේතු ප්‍රත්‍ය සම්පාදනය කළේ නැත්තම් මම කැමති වුණා කියලා විතරක් දේවල් හම්බ වෙන්නේ නැහැ.
දැන් මේවා තේරුම් ගත්තයින් පස්සේ අපිට අයියෝ මම මෙච්චර බලාපොරොත්තු වෙලත් මේක උනේ නෑනේ මෙහෙමනේ උනේ නෑනේ කියලා හිත නරක කරගන්න දෙයක් නෑ. මොකද දේවල් බලාපොරොත්තු වෙච්ච පමණට සිද්ධ වෙන්නේ නැති බව දන්න නිසා. එතකොට අපිට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නට ලොකු ධෛර්යයක් ලොකු වීරියක් ඇති වෙනවා. මොකද උදාසීන වෙලා අපිට කිසි දෙයක් කරන්න බෑ. අපි පැත්තකට වෙලා කමක් නෑ ඔන්න ඔය සිදු වේවි කියලා බලන් හිටියට සිද්ධ වෙන දෙයක් නැහැ. ඇයි? ලෝකේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. දැන් මේ කාරණා තේරුම් ගත්තහම ලොකු උද්‍යෝගයකින් කටයුතු කරන්න පුළුවන්. උදාසීන වෙන්නේ නැහැ. අයියෝ වැඩක් නැහැ මොනවක් කරලා කියලා පැත්තකට වෙන්න බෑ. මොකද එහෙම කරන්නේ නැතුව දේවල් සම්පාදනය වෙන්නේ නැති නිසා. එතකොට මේවා එකින් එක දකින්න තේරුම් ගන්න අපේ ජීවිතේ ගුණාක් පහසුයි. දැන් ඔය පැහැදිලි කළේ මොකද්ද? හේතුඵල ත්‍රිලක්ෂණ. මේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකය පිළිබඳව ධර්මතාවය. ඔය බුදුහාමුදුරෝ හදපුවා නෙමෙයි. ඔය මේ ලෝකේ බුදුවරු පහළ වුණත් නොවුණත් පිළිගත්තත් නැතත් කැමති වුණත් අකමැති වුණත් ඉතින් ඕවා ලෝකේ තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒ හට ගන්න දේවල් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ වලින් යුක්තයි. ඒවයි ප්‍රකට වෙන ලක්ෂණ. දැන් ඔන්න ලෝක ස්වභාවය. ඊට පස්සේ බුදුවරු අපට පහදලා දෙනවා මේ ලෝක ධර්මතාවයෙන් අපට යම් පීඩාවක් ඇති වෙනවා නම් ඒ පීඩාව කොහොමද වෙනස් කරගන්නේ කියලා වෙනම ක්‍රමෝපායක්. ඒකට අපි කියනවා මොකක් කියලාද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන්නේ ලෝකේ ඕනම දුක, ඕනම කම්කටොල්ලක්, ඕනම ප්‍රශ්නයක් විසඳන්න තියෙන එකම එක සාර්ථක ක්‍රමය. නිවන් දකින්න විතරක් නෙමෙයි. හිසේ එකක්ම, බඩේ එකක්ම, මානසික ප්‍රශ්නේ, ගෙදර ප්‍රශ්නේ, සමාජ ප්‍රශ්නේ, රටේ ප්‍රශ්නේ, ලෝකේ ප්‍රශ්න ඕනම ප්‍රශ්නයක් විසඳනවා නම් විසඳන්න පුළුවන් එකම එක ක්‍රමයයි මේ ලෝකේ තියෙන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය. වෙන ක්‍රමයකින් විසඳන්න බෑ. වෙන ක්‍රමයකින් වහලා දාන්න පුළුවන්. මගහරින්න පුළුවන්. විසඳනවා නම් තියෙන එකම ක්‍රමයයි ඔය පියවර 4 විතරයි. මොකක්ද පියවර 4? ගැටලුව මොකක්ද කියලා මුලින්ම තේරුම් ගන්න. ගැටලුව මොකක්ද කියලා හරියට දන්නේ නැත්නම් ගැටලුවක් විසඳන්න බෑ. ඊළඟට ඒක නිර්මාණය වෙන හේතු සාධක මොනවා? එක හේතුවක් නෙමෙයි බොහෝ හේතු බලපානවා. හරියට ඒ හේතු ඔක්කොම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේක වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය දැක්ම ඇති කරගන්න ඕනේ. දැන් සමහරව ඉන්නවනේ ඔක වෙනස් කරන්න කිව්වට ඕ කොහේ වෙනස් කරන්නද අපි මෙච්චර කල් උත්සාහ වුණා අපිට පුළුවන් නේ කරන්න පුළුවන් නම් අපිත් මෙච්චර කල් දඟලලානේ බැරි හන්දනේ මේ පැත්ත දාලා නිකන් ඉන්නේ. එහෙම හිතනවා. එතකොට යමක් විසඳන්න පුළුවන් කියන විශ්වාසයවත් නැති වුණොත් ඉතින් කොහේ විසඳන්නද? ඒ නිසා තුන්වෙනි කාරණේ තමයි මේක වෙනස් කරන්න පුළුවන් කියන අවබෝධය. හතරවෙනි පියවර තමයි ඒ වෙනස සඳහා මට මොකක්ද කරන්න පුළුවන්? දැන් මේ ඉන්න තැන ඉඳලා මෙතනින් එහාට මොනවද කරගෙන යන්න පුළුවන්? මෙන්න මේ පියවර 4 ගැටලුව මොකක්ද? ඒක නිර්මාණය වුනේ කොහොමද? ඒකට හේතු ඒ හේතු වෙනස් කරන්නේ කොහොමද? ඒකට මා කළ යුත්තේ කුමක්ද? මේ ටික හඳුනාගෙන පුහුණු කළොත් විතරයි පින්නතුනේ ඕනම ගැටලුවක් निराකරණය කරන්න පුළුවන්. එහෙනම් අර මුලින් කියපු න්‍යාය දෙක ලෝකේ පැවැත්ම පිළිබඳ સિદ્ધාන්තය මේ චතුරාර්ය සත්‍ය කියන්නේ නැවැත්ම පිළිබඳ સિદ્ધාන්තය. එහෙනම් දහමෙහි මූලික න්‍යායන් තුනක් තියෙනවා. ඒ න්‍යාය තුනෙන් දෙකක්ම පැවැත්ම පිළිබඳ. හේතුඵලය සහ ත්‍රිලක්ෂණය කියන්නේ පැවැත්ම පිළිබඳ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? නැවැත්ම පිළිබඳ. මේක වෙනස් කරන්න, නවත්තන්න, විමුක්තිය සඳහා අපි කුමක්ද කළ යුත්තේ? දැන් ඔය ටික හිතේ තියාගෙන අර මං කිව්ව ඕපදූප කතාවයි පටාචාරා කතාවයි දිහා බලන්නකො. පටාචාරා කතාව දහම් කතාවක් කියලා ඇයි අපි කියන්නේ? එතන අපිට බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා කෙනෙකු මේ විදිහේ අර්බුදයකට ලක් වෙන්නට, කෙනෙක් මේ තරම් උම්මත්තක වෙන්නට. දැන් පටාචාරාවට තිබුණු ගැටලුවනේ සැමියා නැති වුණා, දරුවෝ නැති වුණා, මේවත් එක්කම කල්පනා කරන උම්මතු වුණා. දැන් ඔන්න ප්‍රශ්නය. දැන් මේ தත්ත්වය උද්ගත වුණේ කොහොමද? හේතු. ඒ හේතු වෙනස් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මඟ පෙන්වනවා. දැන් ඔන්න පටාචාරාව ඒ මඟ අනුගමනය කරලා එවයින් නිදහස් වුණා. ගැටලුව, හේතුව, වෙනස ඒ සඳහා ක්‍රියාත්මක වෙලා ඒ වෙනස සිද්ධ කිරීම. ඔය ටික නිසා තමයි අපි ඒකට දහම් කතාවක් කියලා කියන්නේ.
ඉතින් ඔය ටික අපිට අල්ලපු gedara සිද්ධිය මතු කරගන්න බැරිද පිළිතුරු? බැරිද? පුළුවන්. අපිට අල්ලපු gedara සිද්ධිය අරගෙන තරුණ ගෑනු ළමයි කොහොමද මේ වැඩ කරන දරුවත් එක්කලා හාදකම් ඇති කරගත්තේ? එතකොට මව්පියන්ගේ බහට අකීකරු වෙන මට්ටමට ඇයගේ මනස කොහොමද මේ තරම් දැඩි වුනේ? කොහොමද මේවට හේතු සාධක ගොඩ නැගුණේ? එතකොට අපේ දරුවන්ට එහෙම වෙන්න බැරිද? එහෙනම් අපේ දරුවන්ට එහෙම නොවි රැකගන්න අපි මොකද්ද කරන්න ඕන? අන්න මේ ටික තමයි එහි අපට ගන්නට තියෙන චතුරාර්ය සත්‍යය. ගැටලුව මොකද්ද? හේතු කොහොමද ගොඩ නැගෙන්නේ? කොහොමද අපි වෙනස් කරන්නේ? මොකක්ද ඒකට කරන්න ඕන? ඒ ටික හරියට ඉගෙන ගත්තා නම් පටාචාරා කතාවෙන් විතරක් නෙමෙයි අල්ලපු gedara සිද්ධියනොත් අපේ ජීවිත සුවපත් කරගන්න, අපේ ගැටලු निराකරණය කරගන්න අපිට ලොකු දහම් විවරණයක් මතු කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපි හරියට මේ දහමෙහි මූලික સિદ્ધාන්ත ටික තේරුම් ගත්තොත්, හඳුනාගත්තොත් ජීවිතේ ඕනම කාරණයක් දිහා ඕපදූපයක්, යහපතක්, අයහපතක්, සබ්බ දෙයක්, අසබ්බ දෙයක්, වැදගත් දෙයක්, නොවැදගත් දෙයක් ඕනම දෙයක් දිහා අපිට මේ දහම් න්‍යාය තුළින් බලලා ඒ ධර්මානුකූලව විවරණය කරගෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන්. සයිබදු දහම්කුයි බුදුහාමුදුරුව අපට දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ දහම් න්‍යායෙන් විවරණය කරනකොට අපිට ඉවත දාන්නට කිසිවක් නැහැ. ඒ තරම්ම අර්ථ සම්පන්න දහම් න්‍යායක් තථාගතයන් වහන්සේ දේශනා කරන නිසා මේ කරුණු කිහිපය සිද්ධි දරාගෙන හේතුඵලය ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය කියන මේ කරුණු පදනම් කරගෙන තම තමන්ගේ ගැටලු දිහා අපි කොහොමද බලන්නේ? ඔක තමයි ධර්ම සාකච්ඡාව කියන්නේ. එතකොට ඔය න්‍යාය තුන පැත්තකට දාලා නිකන් අපි හැඟීම් බරව ඇලීම, ගැටීම, මෝහය, ශෝකය, භීතිය මේවා අවදි වෙන හැටියට යම් කතාවක් කරනවා නම් ඒකට කියන්නේ මොකක් කියලාද? ඕපදූප. එතකොට මිනිසුන්ගේ හැඟීම් විතරයි අවිස්සලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ දහම් කතාවක් වුණත් ඔය දහම් න්‍යාය මතු කරගන්න තු නිකන් හැඟීම් ඇවිස්සෙන හැටියට. මිනිසුන්ට බණ කතාවක් කියලා ශෝකය නම් මතු කරන්නේ. මොකද්ද ඒක කියලා තියෙන්නේ? යම් ඕපදූපයක් විතරයි. මිනිසුන්ට බණ කතාවක් කියලා නිකන් වාද ભેද නම් ඇති කරගන්න. ඒක නිකන් ඕපදූපයක් විතරයි. මිනිසුන්ට බණ කතාවක් කියලා ඒක තුලින් මිනිසුන්ගේ සංතාපය නම් වැඩි කරන්නේ. ඒක නිකම්ම ඕපදූපයක් විතරක් වෙන්නේ. ඒ නිසා ඕනම කතාවක් දහම් කතාවක් වෙන්නේ ඒ ප්‍රවෘත්තිය තුළින් මිනිසුන්ට හේතුඵලය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය මතු කර දෙමින් ජීවිතයේ ගැටලු निराකරණය කරන්න, ජීවිතය දිහා බලන්න මඟක් පෙන්වන්න පුළුවන් නම් ඒක කවුරු කිව්වත් මොන පොතේ තිබුණත් ඒක වටිනා දහම් කතාවක්. ඒ නිසා තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් නිකම්ම ප්‍රශ්න හැටියට වීසි කරන්නේ නැතුව ඒවා පාගගෙන යට කරගෙන ඉන්නේ නැතුව අපිට මේ න්‍යාය තුළින් ඒවා දිහා බලන්න පුළුවන් නම් ඒක ජීවිතේ වටිනම දහම් කතාවක් කරගන්න පුළුවන්. ඒක ජීවිතේ වැදගත්ම ධර්මය පිළිබඳව අවබෝධ කරගන්න වටිනම සම්දිස්ථානයක් කරගන්න පුළුවන්. දැන් පටාචාරාවට උන්මත්තක වෙන්න හේතු වෙච්ච කාරණේ විමුක්තියට හේතුව. ඒ මොකක් නිසාද? හැඟීම් බර වේ දිහා බලනකොට උමතු වෙන්න කාරණයක් මේ ධම්ම න්‍යාය තුලින් ඒ දිහා බලනකොට ඒ විමුක්තියට කාරණයක්. ඒ නිසා අපට අනවබෝධයෙන් බලන තාක්කල් ජීවිතයේ සිදුවේ මහා ගැටලු මහා අරුබුද මේ ධම්ම න්‍යායෙන් අපට දිහා බලන්න පුළුවන් නම් එයම ධර්ම අවබෝධය සඳහා ශන සම්පත්තියක් කරගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. නිසා ඔය කරුණු ටික සිහිය තියාගෙන අපි ධර්ම සාකච්ඡා කරමු. තමන්ට තියෙන ඕනම ගැටලුවක් පුද්ගලික හෝ වේවා, මානසික හෝ වේවා, කායික හෝ වේවා, බාහිර සමාජයේ දැකපු දෙයක්, පත්තරයක පොතක තිබිච්ච ඕනම කාරණයක් ගැන අපිට මේ સિદ્ધාන්ත ඇසුරු කොටගෙන සාකච්ඡා කරන්න පුළුවන්. ඒවෙන් අපිට ධර්ම දකින්න පුළුවන්. ඒ විදිහින් කරන සාකච්ඡාව තමයි ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. එන මූලික අදිතාලම මම ඔය දැන් තියෙන කාරණා මතු කරලා සාකච්ඡා කරනවා. අන්නෝනහන්නකෝ මම ප්‍රශ්නයක් කියනවා. ප්‍රශ්නයක් නෙවෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ.
මම හිතනවා අපි මේ ජීවත් වෙන මේ රටේ හැටියට කොහෙන්න අපිට දෝෂාරෝපණ නින්දා පහස වගේ දේවල් නිතර අපි වැඩ කරන තැනකවත් gedara හරි පාසලේදී පාසල යන දරුවට පවා ඇති වෙන්න පුළුවන් එවැනි තේකට අපි ඇති වුණාම විශේෂයෙන් වැඩ කරන තැනකදී අපිට ගොඩක් බලපානවා තිබෙනවා ඒ වගේලත් මේ දහම් න්‍යායට අනුව අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා පාදා දෙන්න වටිනම කාරණයක් මතු කළේ ජීවත් වෙනකොට අපට ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ හැම එකකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඒ බඳු නිന്ദාවක් එනකොට අපි කොහොමද එහි බලන්නේ? ඒක දිහා බලන්න. දැන් අපි හුඟක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ අපි දහම් මහලා භාවනාව හැටියට අපි පුරුදු කරන්නේ අනේකාගේ පැත්තෙන් කාරණේ දිහා බලන්න. ඒ කියන්නේ ඔහු මේ කියපු කාරණේ ඇත්තද? මේ කියපු කාරණේ බොරුවක් නේද? ඇයි මෙහෙම චෝදනා කරන්නේ? මිනිස්සු හරි අසත්පුරුසයි නේද? හරි ගුණමකුයි නේද? හරි කුහකයි නේද? මේ වගේ සමාජයක නේද අපි මේ ජීවත් වෙන්නේ? මොනවා කරන්නද ඉතින් ඉවසන වෙරෙන්න වෙන මොකද්ද කරන්නේ? දැන් ඔන්නෝම අපි අර අනේකාගේ පැත්තෙන්ම තමයි මේක විසඳන්න උත්සාහ කරන්නේ. එහෙම කරන්න අපි පැටලෙනවා. එහෙන් පැටලෙනවා අන්තිමටදී කවන්නේ මොන හිවසගෙන ඉන්න අසත්පුරුෂොත් එක්කලා ජීවත් වෙනකොට ඔහොම තමයි කියලා අර ටික ඔක්කොම හිර කරගෙන නිකන් ඉන්නවා. එතකොට අපි ටික පුහුණු කරන්නට ඕනේ ඒ බඳු ප්‍රශ්නයකදී Tamange පැත්තෙනුත් බලන්න. ඒ කියන්නේ දැන් මේ මනුස්සයා එහෙම කිව්වයින් පස්සේ මගේ මනසට වේදනාවක් දැනෙන්නේ මොකක් නිසාද? දැන් අර අනිකාගේ පැත්තෙනුත් අපි බලන්න ඕන. එහෙම නැතුව අපිට ලෝකේ ප්‍රශ්න විසඳන්න බෑ. හැබැයි අපිට ඒකට දෙවනුව වෙන්න පුළුවන්. අපි මේ පළවෙනියට කරන්න ඕන දේ පැත්තකින් තියලා තමයි ගොඩක් වෙලාවට දෙවෙනි එකට අත ගහන්නේ. ඒ නිසා ලෝකේ හදනවා, ලෝකේ සුවපත් කරනවා කියන එක දෙවෙනි පියවර. පළවෙනි පියවර මොකද්ද? අත්තානමේව පඨමං පතිරූපේ නිවේසේ. මුලින් තමන් සුදුසු තැන මනස පිහිටුවා ගන්නවා. පිහිටුවාගෙන තමයි ලෝකෙට උදව් කරන්න අනිත් අයගේ වැරදි හදන්න අපිට පුළුවන් වෙන්නේ. මට මාවවත් සමවර කරගන්න බැරි වුණොත් එහෙම මට අනේකාගේ අසාධාරණය සම්බන්ධව වැඩ කරන්න බැරි වෙනවා. එතන අනේකාගේ අසාධාරණයට කටයුතු කරන්න මටවත් සාධාරණයක් කරගන්න මම දක්ෂ වෙන්න. ඒ නිසා පළමුවෙන්ම අපි හොයන්නට ඕනේ දැන් ඔහු කිව්ව කාරණේ ඇත්තක් හරි බොරුවක් හරි මොකක් හරි වේවා ඇයිද මගේ මනස කැළඹෙන්නේ? එතකොට මගේ මනස කැළඹෙන්න හේතු මොනවද? මේක ගැන නැවත හිතලා බලන්න. ඒ වෙලාවෙම හිතන්න බැරි නම් අනිතන පස්සේ හරි ගිහින් හිතන්න. හිතනකොට Tamanට දැනෙනවා ඔහු ඒ කිව්ව කාරණේ නිසාද ඇත්තටම මම මේ කැළඹුණේ. ඇත්තටම අපි කේන්ති ගන්න අපි කෝප වෙන්නේ අපිට හිත රිදෙන්නේ අනිත් අය කියන දේවල් නිසාද? අනිත් අය කරන දේවල් නිසාද? අපිට බැලුවම හිතෙන්නේ එහෙමනේ. කවුරු හරි කෝප වෙලා ඉන්නවා දැක්කොත් මොකද මේ කුපිත වෙලා ඉන්නේ කියලා මේ බලන්න හාමුදුරනේ මේගොල්ලෝ කියන જાති මේගොල්ලෝ කරන જાති එහෙම තමයි අපි හිතන්නේ. නෑ ඒක සම්පූර්ණ වැරදි. අනිත් අය කියන කරන දේවල් නිසා නෙවෙයි අපිට කෝපය මතුවෙන්නේ අපේ හිත නරක වෙන්නේ ඒ ගැන අපි හිතන දේ මත. මෙන්න මේක මුලින්ම අපි හඳුනා ගන්න උත්සාහ කරා. අනේකා කරන දේ කියන එක බාහිර ප්‍රත්‍ය විතරයි. හැබැයි හේතුව මතුවෙන්නේ අපි තුලින්. දැන් මම කියවනේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා. හේතුව කියන්නේ එකක් ප්‍රත්‍ය කියන්නේ තව එකක්. අපි දෙක සමහරට කලවම් කරගන්නවා. හේතුව වෙනම එකක් ප්‍රත්‍ය වෙන එකක්. මොකද්ද හේතුව කියන්නේ මොකද්ද ප්‍රත්‍ය කියන්නේ? හේතුව කියන්නේ ප්‍රධාන සාධකය. ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් කරන කාරණා. දැන් අර අනේකා දොස් කියපු එක උදව් වෙච්ච කාරණේ විතරයි. ඒ කියන්නේ ඒක ප්‍රත්‍ය. එහෙනම් හේතුව මොකද්ද? මගේ වැරදි චින්තනය. මම ඒ ගැන වැරදි විදිහට හිතපු හැටි. එතකොට කෙනෙක් චෝදනා කළයින් පස්සේ අපේ හිත නරක වෙනවා නම් අපිට කෝපයෙන් මතුවෙනවා නම් රහතන් වහන්සේට දොස් කිව්වහම ඒ හිත නරක වෙන්නේ නැත්නම් ඒ හිත නරක වෙන්නේ නැත්නම් අන්න හේතුව නැති කරලා දැන් ප්‍රත්‍ය මතු වුණාට ඇවිස්සෙන්න දෙයක් නැහැ. දැන් මෙහෙම මිනිස්සු බනින ඕගාලා. හැබැයි ඇවිස්සෙන්න ඇතුලේ හේතු නැහැ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සු බනිනවා කියන එක බාහිර කාරණේ කියන්නේ ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍යෙන් ඇවිස්සෙන්නේ මොකද්ද? ඇතුලේ තියෙන දෝෂය.
එහෙනම් හේතුව තමයි මේ ප්‍රධාන කාරණේ ඇතුලේ තියෙන එක. අපේ වැරදි චින්තනය, අපේ අප්‍රහීන ද්වේෂය. ඒ අප්‍රහීන ද්වේෂය කුපිත වෙලා අවදි වෙන්නේ අපේ චින්තනයත් එක්ක. ඒ චින්තනය වෙනස් කරගත්තොත් අපිට හුඟා දුරට මේ ආවේගය පාලනය කරගෙන සමනය වෙන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට සමාජ ප්‍රශ්න විසඳන්න. දැන් අපිට සමබර බවක් නැතුව සංසුප් බවක් නැතුව අරක විසඳන්න ගියපු ගමන්ම වෙන්නේ මොකද්ද? ඔක්කොම කොනකින් පැටලෙන එක. ඒ නිසා අපි ටික ටික පුහුණු වෙන්න ඕනේ. ඒ වෙලේ එකපාරට මේක කරන්න බැරි වෙන්න පුළුවන්. ටික ටික පුහුණු වෙන්න ඕනේ. අපේ මනස කුපිත වෙන්නේ අනුන් බනින නිසා නෙවෙයි. ඒක බාහිර කාරණයක් විතරයි. ඇත්තටම අපේ මනස කුපිත වීම හෝ සතුටු වීම හෝ ධර්ම දැකීම හෝ මේ හැම එකක්ම තීරණය වෙන්නේ කොමක් මතද? අපි සිතන, අපි දකින, අපි කල්පනා කරන ස්වභාවය. දැන් මෙහෙම හිතන්නකො. ඒ මනුස්සයා අපිට දොස් කියන්නේ නැතුව hina වෙනවා. අපිට හොඳට ප්‍රියමනාපව එක අවස්ථාවකදී අපි සතුටින් ඉන්නකොට හොඳට මුණ පුරා කට පුරා hina වීගෙන අපි ඉස්සරහට එනවා. දැන් අපිට දැනෙන්නේ සතුට. අපි හොඳටම කාගෙන් හරි බැනුම් අහලා හැම්බත් වෙලා ඉන්නකොට අර මිනිස්සේ අර වගේම hina වීගෙන අපි ළඟට එනවා. දැන් මොකද වෙන්නේ? සතුටක්ද දැනෙන්නේ තරහක්ද දැනෙන්නේ? මොකද වෙන්නේ? තරහක්. එහෙනම් මට කියන්න කෙනෙක් කටපුරා hina වෙනකොට සතුටක්ද දැනෙන්නේ තරහක්ද දැනෙන්නේ? දෙකම. කෙනෙක් කටපුරා hina වෙනකොට සතුටක්ද දැනෙන්නේ තරහක්ද දැනෙන්නේ? දෙකම එක depend on සතුටක් දැනෙනවා නම් අවස්ථා දෙකේම රකට වෙන්නේ තරහක් එනවා නම් අවස්ථා දෙකේම තරහ වෙන්නේ නැහැ. දැන් මේ මනුස්සයා එක වෙලාවක hina වෙනකොට සතුටු වුණා, අනිත් වෙලාව hina වෙනකොට කුපිත වුණා. ඒ මොකක් නිසාද? අවස්ථා දෙකේ දෙවිදිහකට හිතපු නිසා. එහෙනම් ප්‍රධාන උනේ hinaවද චින්තනයද? චින්තනය. අන්න එහෙමයි අපි හේතුව හොයාගන්නේ. එහෙමයි හේතුව හොයාගන්නේ. හේතුව හොයාගන්න අපි මේකයි කියලා පිටින් හිතුවට හරියන්නේ නැහැ. හැබැයි හේතුව හොයාගන්න තියෙන එක වෙනස් කරපුවහම ඵලය වෙනස් වෙන්න ඕන. දැන් මම කියනවා නම් මේ මයික් එක රඳවලා තියෙන්නේ මේ ස්ටෑන්ඩ් එකෙන් කියලා. මම කියන දේ හරිනම් මේ ස්ටෑන්ඩ් එක අයින් කළපුවහම මේ මයික් එක වැටෙන්න ඕන. මේක අයින් කළත් මේ මයික් එක තියනවා නම් එහෙනම් ඒක නෙමෙයි හේතුව වෙලා. අන්න එහෙමයි අපි හේතු හොයාගන්න. නැත්නම් අපිට නිකන් මතු පිටින් පෙනිච්ච එක මේක මෙහෙමයි ඔහොම කියන්න කාට බැරිද නේද? ඒ අපි හිතේ හරිද නැද්ද කියලා හොයන්නට පුළුවන් වෙන්නේ ඒකනම් හැබැයි හේතුව ඒක වෙනස් කළාම ඵලය වෙනස් වෙනවා. ඒක වෙනස් කළොත් ඵලය වෙනස් වෙන්නේ නැත්තම්. එහෙම නැත්නම් ඒක තියෙද්දිත් වෙන ප්‍රතිඵල ලැබෙනවා නම් එහෙනම් මේ අපි දකින්න කාරණේට වඩා තව වෙනස් දෙයක් ඒක ඇතුළේ තියෙනවා. එතකොට hina වෙච්ච නිසායි මට තරහාව. ඒ මනුස්සයා මට මේ හොඳටම අමාරුවටපත් වෙලා ඉන්නකොට ඒ මනුස්සයා මට hina වුණා කියලා දැන් මම කොපිත වෙනවා. ඒතකොට hina වෙන නිසාද කොපිත වෙන්නේ. එහෙනම් අනිත් වෙලාවටත් hina වෙනකොට කොපිත වෙනවා. බැනපු නිසාද තරහ ගියේ. එහෙනම් හැමතිස්සෙම බනිනකොට තරහ එනවද? දැන් සමහරව බනිනකොට අපි සතුටු වෙන්නේ. අපි ඒක විනෝදයකට ගන්න. අපි ඒක විහිළුවකට ගන්න. මේ එක් අවස්ථාවක විදිහට. ඇයි ඒක හැබැයි හේතුව නොවන්නේ? ඒක බාහිර ප්‍රත්‍ය විතරයි. ඒක බාහිර ප්‍රත්‍ය විතරයි. හැබැයි හේතුව වෙන්නේ මම කොහොමද ඒ ගැන කල්පනා කළේ? කල්පනා කරපු විදිහටයි මගේ කෝපය අවසුනේ. එහෙනම් හේතුව ඒකනම් මම කල්පනා කරන රටාව වෙනස් කරගන්න. මොකද්ද දැන් මගේ කල්පනාව වෙච්ච වැරද්ද මෙතන? මොන විදිහේ කල්පනාවක් නිසාද මට මෙතනදී තරහ ආවේ? දැන් කෙනෙක් බැන්නහම ඇයි අපිට තරහ යන්නේ? ඔව්. මම අකමැති නිසා. අන්න හරි. එතකොට මම හිතලා තියෙනවා මට කවුරුවක් නොබැනිය යුතුයි. මට කවුරුවක් දොස් නොකිය යුතුයි. මේ මනුස්සයා මට දොස් කියන්න වටින්නේ නැහැ මෙතනදී. එහෙනම් අපි රාමුවක් හදාගෙන තියෙනවා මිනිස්සු මේ වගේ අවස්ථාවල මට චෝදනා නොකළ යුතුයි. ඒක දන්නේ නැහැ මම දන්නේ නැහැ මම එහෙම රාමුවක් හදාගෙන හිටියද කියලා. හදාගෙන ඉන්න බව තේරෙන්නේ බැලපු වෙලාවට. අපි දන්නේ අපි ළඟ එහෙම එක අච්චු තියනවා කියලා. අච්චුවක් තියද කියලා නැද්ද කියලා තේරෙන්න ප්‍රශ්නේ ආවම. දැන් අපි හිතමුකෝ
කෙනෙක් අකමැති જાති ලියන්න කියලා කොලයක් දුන්නොත් ඕවා ලියන්නේ නැහැ. හැබැයි සිද්ධ වෙනකොට තමයි ඒකට නම් මම කැමති නැහැ. ඒ කියන්නේ අපේ මනස ඇතුලේ අපි හදාගෙන තියෙන අච්චු අපිවත් දන්නේ නැහැ. ඊළඟට කැමති දේවල් ලියන්න කියලා කොලයක් දුන්නොත් ලියන්න අපි දන්නේ නැහැ. හැබැයි දේවල් සිද්ධ වෙනකොට තමයි මේකට නම් මම කැමතියි. ඒ කියන්නේ අපේ ඇතුලේ දැන් අපි හදාගෙන තියෙන જાති අපිවත් දන්නේ නැහැ. අර බ්‍රහ්මවංශ හඳුර එක තැනකදී කියනවා උන්වහන්සේට දායක මහත්තයෙක් ඇවිල්ලා මේ කිව්වලු ඔබ වහන්සේට මම මෙච්චර ගානක් පරිත්‍යාග කරන්න කැමති ඔබ වහන්සේ කැමති જાති කියන්න අරන් දෙන්න කියලා. පස්සේ බ්‍රහ්මවංශාරට එකපාරට කියාගන්න බැන්නලු උන්වහන්සේ දවසක් කල්ෙල්ල ගත්තා. මම හෙට කියන්නම් මහත්තයා එන්න එහෙම කියලා. රාත්‍රියේ කොලයක් අරගෙන ලිස්ට් එකක් හැදුවලු. දැන් හෙට දැන් දායක මහත්තයා ඇවිල්ලා සල්ලි දුන්නාම මේවා ගන්නවලු. ලොකු මුදලක්. ඊට පස්සේ දැන් ලියාගෙන ගිහිල්ලා ඒක තියලා නිදා ගන්න හොඳ ආයෙ තව ටිකක් මතක් වෙනවා. ඊට පස්සේ අරව කපලා ආයෙ වෙන ලිස්ට් එකක් හදනවා. එල්ලි වෙනකන් එක ලිස්ට් එකක් හදනවා. ඒක කපලා ඒක පැත්තකින් තියලා වෙන ලිස්ට් එකක් හදනවා. ඊට පස්සේ ඒක තියලා නිදා ගන්න හදනකොට තව જાති මතක් වෙනවා. ඊට අරක කපලා ඊට වඩා මේක හොඳයි. එල්ලි වෙනකන් නිදියන්න නැතෝ ඉතින් ලිස්ට් හදලා පහුදාර මහත්තයාට පස්සේ ගෝලු මහත්තයා මට සල්ලි මොකුත් එපා මට මොකුත් අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ මොකද ඔන්නහස තේරුම් ගත්ත රැලි වෙනකන් දුක් විඳිනවා ලිස්ට් එක හදාගන්න. එහෙනම් අපි කැමති જાති අපිවත් දන්නේ නැහැ. එකක් කැමතිලා ලැබෙනකොට තව එකක් ඒක කැමතිලා ලැබෙන කෙලවරක් නැහැ. එතකොට අපි නොදන්නවා වුණත් අපේ මනසේ මෙහෙම රුචි අරුචිකම් පිළිබඳව අපි හදාගන්න යම් නිර්ණායක තියෙනවා. ඒව නිසා තමයි අපි හිතන්නේ මොහොමට මෙසේ නොකිය යුතුයි. මෙහෙම නොකල යුතුයි. ඒ නොකිය යුතුයි කියලා හිතපු නිසා තමයි කියපු එකට අපි කුපිත උනේ. අර අනිත්‍ය ගැන මම කිව්වේ මේක බින්දෙන්න පුළුවන් කියලා කල්ලාතුන් දැනගෙන හිටියන් පස්සේ බිඳුනයි කියන 아무තු අමාරුවක් නැහැ. හැබැයි මේක බින්දෙන්න බෑ. මේක කැඩෙන්න බෑ කියලා හිතාගෙන ඉන්නකොට කැඩුණොත් අපිට ලොකු අමාරුවක් වෙනවා. ඒ වගේ මිනිස්සු අපට දොස් නොකිය යුතුයි. ඒ මනස ඒ වෙලාවෙ කියන්න වටින්නේ නැහැ. ඒ වටින්නේ නැහැ කියලා හිතන තාක්කල් තමයි මම මේ ගැටෙන්නේ. ප්‍රතික්ෂේප. ඉතින් ඒ මනස එක කියලා ඉවරයි නේද? දැන් මොකද කරන්නේ? ඉතින් මිනිස්සු එහෙම කියන්න පුළුවන්. ඒ කිව්ව එකත් එක්කලා නැවත පැටලි ඇයි මම දුක් වෙන්නේ? ඇයි මම හිතන රක්කද? මම කොහොම හිතුවත් ඒ මට ඕන හැටියට ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අන්න මම දැන් අර කිව්වේ මූලික સિદ્ધාන්ත. ලෝකේ හැම දෙයක්ම ආත්මද අනාත්මද? මම කැමති හැටියටද සිද්ධ වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයනේ. එහෙනම් ඒ මනසට බනින්න මොකක් හරි හේතුවක් යෙදෙන්න ඇති. ඔහු දකින්න හැටියට, ඔහු සිතන හැටියට, ඔහු හිතන්නේ මම වැරදිකාරයෙක්. මම බොරුකාරයෙක් කියලා. ඉතින් ඔහු එහෙම හිතනකොට ඒ හේතුව නිසා ඔහු කුපිත වෙනවා. ඉතින් මම ඒකට අකමැති වුණාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්නකො මේ න්‍යායන්නේ වලට යොදන්න පුළුවන් හැටි. ලෝකය අනාත්මයි. එතකොට මම කැමති හැටියට මේ දේවල් සිද්ධ වෙනවා. හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඔහුට කුපිත වෙන්නට යම්කිසි හේතුවක් මතුවෙන්නට. එතකොට ඒ හේතුව මතුවෙනකොට ඔහු කුපිත වෙලා බැනවදිනවා. හැබැයි මම ඒක මට ඕන හැටියට වෙන්න ඕන කියලා හිතුවට ඇති තේරුමක් නැහැ. එහෙමනම් ඒක කැමති හැටියට වෙන්න ඕන අකමැති හැටියට නොවිය යුතුයි කියලා සිතන තාක්කල් මම දුක් විඳිනවා. ඇරෙන්න සිද්ධ වෙනින් යහපතක් නැහැ. එහෙනම් තව කෙනෙක් කරන දේවල් නිසා ඇයි මම දුක් විඳින්නේ? ඒ මනුස්සයා දැනලත් ගිහින් සන්තෝෂයෙන් නිදා ගන්නවා ඇති. මම මෙහෙ රැඳවන්න නැතුව විඳිනවා. ඉතින් හරිනම් ඒ වෙනිහට දුක් විඳින්න ඕන. ඒ මනුස්සයානේ වැරද්ද කළේ. ඒ මනුස්සයා කරපු වැරද්දට මම දුක් විඳින්නේ මොකටද? මේ විදිහට තව විවිධ පැතිවල සිතලා කල්පනා කරලා අවශ්‍ය නම් මම හිතන්නේ අර නායක හඳුරු කීවර දේශනාවල ඇති ද්වේෂය දුරු කරන්නේ කෙසේද කියලා වෙනම දේශනා 6ක් විතර ඇති. එක පැතිවලින් කල්පනා කරලා කොහොමද අපේ ද්වේෂය පාලනය කරගන්නේ අඩු කරගන්නේ. පාලනය කියන්නේ ඇත්තටම හිර කරන එක නෙමෙයි. යට කරන එක නෙමෙයි. හේතු දැක වෙනස් කරගන්න හැටි. අපිට තරහ එන්නේ මොන හේතු නිසාද? ඒව හරියට තේරුම් ගත්තොත් ඒක වෙනස් කරගත්තම තරහ අඩු කරගන්න පුළුවන්. එතකොට මම හිතන චින්තනය මේ මගේ සිතුවිල්ල නිසා නේද මම දුක් විඳින්නේ. ඒ සිතුවිල්ල වෙනස් කරගන්න පුළුවන් නම් අර වේදනාවෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. දැන් මෙහෙම කළා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ. මොකක්ද අහන්නේ? මං අහන්න හදිස්සියේ දැන්
ඒ වගේ අවස්ථාවක ඉන්න සමානලාවට අපිට ඒක කර්මානුරූපව සිදු වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ තව පැත්තක්. ඒකයි මම කියන්නේ ක්‍රම ගණනාවකට අපිට මේ ගැන හිතන්න පුළුවන්. දැන් පළවෙනි එක තමයි ඔය සිතුවිලි. මගේ චින්තන රටාව නිසා මම මේ දුක් විඳින්නේ. මේ මම හිතන නිසා නේද මෙහෙම වෙන්නේ කියලා අපිට දකින්න පුළුවන් නම් අපිට ගොඩාක් අපේ ආවේග දුරු කරගන්න පුළුවන්. අනිත් එක තමයි කර්මානුරූපව දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් බැනුම් අහන්න සුදුසු කර්මයක් මම කරලා තියෙනවා නම් ඒ මනුස්සයා බණින්න ඉදිරිපත් වෙනවා. එතකොට ඒ මනුස්සයා වැරදි තමයි. හැබැයි ඒ මිනිස්සු කොච්චර අසත්පුරුෂයෝ වුණත් ඒ අසත්පුරුෂකමට ඇයි මම ලක් වෙන්නේ? එහෙනම් මට ඒක විඳින්නට යම් හේතුවක් මං සසර හදාගෙන ඇති. මෙහෙම හිතනකොටත් අපිට ගොඩක් දේ වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් ඒකයි මම කිව්වේ ක්‍රම 6-7කටම තවත් ගොඩාක් පැතිරලා එක කෙනා හිතන විදිහට අපිට දේවල් තේරුම් ගන්නට පුළුවන්. අපේ මනසේ කෝපය මතුවෙන්නට හේතු හැදෙන හැටි. දැන් අපේ චින්තනය නිසා එහෙම වෙන්නේ කියන එක කල්පනා කළාම ගොඩාක් අපිට සැහැල්ලු කරගන්නට පුළුවන්. මොකද චින්තනය කියන එක මගේ ළඟ තියෙන දෙයක් නෙවෙයි. මමනේ හිතන්නේ. ඒ නිසා මට ඒක වෙනස් කරගන්න පුළුවන්. දැන් මගේ ජීවිතේ පෞද්ගලිකව මට එහෙම සිද්ධියක් නිතර මතක් වෙනවා. එදා තමයි මේ අපේ චින්තනය නිසා කොච්චර අපේ කෝපය ඇවිස්සෙනවද කියලා පෞද්ගලිකව මම තේරුම් ගත්තා. අපේ පවුලේ අපි ඔක්කොම 9 දෙනෙක් මම තමයි බාලම. ඒකෝට මම පැවිදි වුණ නිසා දැන් අම්මටයි තාත්තටයි හොඳට සලකන්න ඕන කියන දැඩි අදහසක් මගේ මනසේ තිබුණා. දැන් මේ කෝපය මතුවෙන සමහරවිට අසත්පුරුෂකම නිසා විතරක් නෙමෙයි. සත්පුරුෂකම නිසා කෝපය මතුවේ. සත්භාවය නිසා කෝපය. හොඳ වැඩිකම නිසා කෝපය මතුවේ. ඒව දැඩිවල්ල ගත්තා ඊපස්සේ. එතකොට මම කල්පනා කළා මම අම්මටයි තාත්තටයි හොඳට සලකනවා. ඊට පස්සේ දැන් මම මහාන වෙලානේ ඉන්නේ. දැන් මහාන වෙලා ඉන්න නිසා ඉතින් මට නිතර ගිහිල්ලා හොයන්න බලන්න බැහැනේ. නිසා මට වැඩි මහල්ලා අයියා ගෙදර ඉන්නේ. මම අයියාට කිව්වා විවාහ වෙනකොට අම්මටයි තාත්තටයි සලකන්න පුළුවන් කෙනෙක් හොයාගෙන විවාහ වෙන්න. මම කලින්ම කියන්නේ දැන් අවුරුදු 20කටත් එහා. ඊට පස්සේ ඉතින් අයියාත් ඒක පිළිගත්තා. ඉතින් මම කිව්ව නිසා පස්සේ විවාහ වෙන්න කිට්ටු වෙනකොට ඒ යාළු වෙච්ච අක්කව එක් කරගෙන ආව පන්සලට. මෙන්න මෙයා තමයි මම විවාහ වෙන්නේ. පස්සේ මම කිව්වා මට මේ ප්‍රදර්ශනෙට එක්කන් එන්න ඕනේ. Tamanට කැමති කෙනෙක් තෝරගන්න. හැබැයි අම්මටයි තාත්තටයි හොඳට සලකන්න ඕනේ. පස්සේ දැන් විවාහ වෙලා ටික කාලයක් යනකොට ඉතින් ඒගොල්ලන්ට දරුවෙකු ලැබුණා. ලැබුණාට පස්සේ අපේ අම්මයි අපේ අක්කයි දවසක් පන්සලට ඇවිදින් කතා බහ කර ඉන්නකොට අක්කා කියනවා ආපතුරුනේ මේ අපේ ගෙදර සත්ත්ව දැන් හරීම වෙනස්. අපි ඉස්සර කන්න නැතත් තේ ටිකක් හරි දීලා කොච්චර සන්තෝෂයෙන් සමගියෙන් හිටියද. දැන් අපේ ගෙදර තත්ත්වය ඊට වඩා හුඟක් වෙනස් වෙලා දැන් අම්මට තේ ටික පවා ඉල්ලගෙන බොන්නයි වෙලා තියෙන්නේ කියලා අක්කා කියනවා. දැන් මේක කියනකොටම මගේ මනසට ලොකු කම්පනයක් දැනෙනවා. මොකද දැන් මම හිතපු තත්ත්වය සම්පූර්ණයෙන් දැන් කන පිට ගිහිල්ලා. දැන් මට නිකන් නැවිලා පේන්න ගත්ත අම්මයි තාත්තයි තමන්ගේ ගෙදරම නිකන් යාචකයෝ තත්ත්වයටපත් වෙලා නේද කියලා. මේ සංඥාවත් එක්කම මම අම්මගේ මොන දිහා බැලුවා. බලනකොට මට පෙනුනේ අම්මා හරි ශෝකයෙන් ඉන්නවා වගේ. ඇත්තටම ශෝකයෙන් හිටියද සතුටින් හිටියද දන්නේ නැහැ. මට පෙනුනේ ඒ මොකද අපේ ඒ ඒ සංඥාවෙනයි බැලුවේ. දැන් ඇත්තටම අපි දකින්නේ දේවල් ඇහෙන්නේ නේ. ඇහින් කරන්නේ කැමරාවෙන් කරන වැඩේ විතරයි. අපි ඔක්කොම දේවල් තේරුම් ගන්නේ දකින්නේ චක්කු විඥානය කියන්නේ සිතේ. ඒකට සිත නරක කරගන්න අපි බලන්නේ ඒ විදිහට තමයි වෙන්නේ. රාගයෙන් නම් අපි බලන්නේ එහෙම තමයි ලෝකෙ පේන්නේ. ද්වේෂයෙන් නම් අපි බලන්නේ එහෙම තමයි ලෝකෙ පේන්නේ. අර මනෝභාවයන්ට අනුව තමයි අපි ඒ දැසින් ගන්න දේ අර්ථ විවරණය කරගන්නේ. දැන් අම්මගේ මූණ දිහා බලනකොට මට පෙනුනේ අම්මා හරියම ශෝකයෙන් ඉන්නවා වගේ. දැන් අක්කා කියපු කතාවයි අම්මගේ මොහොනේ ස්වરૂපයයි ඔය දෙක මනසේ තදින් අරගෙන මම ගියා මං ඉන්න කුටියට. ඉතින් දැන් පුටු උඩටලා වාඩිලා මං කල්පනා කරනවා දැන් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? කල්පනා කරන කිසිම අතක් මට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් පැත්තක් පේන්නේ නැහැ. අන්තිමට මම තීරණය කළා කමක් නැහැ බුදුහාමුදුරුවෝ අපට දේශනා කරලා තියෙන්නේ මහාන වුණා
වෙන කවුරුවක් සලකන්න කෙනෙක් නැත්තම් පින්ඩපාතේ ගිහින් හරි අම්මටයි තාත්තටයි සලකන එක හොඳයි. ඒ නිසා මම අන්තිමට නිගමනය කළා මට සිවුරු අරින්න බෑ. මම එහෙනම් පින්ඩපාතේ ගිහිල්ලා අපේ තාත්තයි පෝෂණය කරනවා. දැන් ඉතින් මම ඉන්නේ හොරන අම්මලා ඉන්නේ වරකපුර. දැන් හොරනේ නම් පින්ඩපාතේ ගිහින් යන්න බෑ. ඒ නිසා මම දැන් අනිවාර්යෙන් ගමට යන්න ඕනේ. දැන් ගමට ගිහිල්ලා මම නතර වෙන්නේ කොහෙද? නම් ගෙදර නතර වෙනවා. හැබැයි ගෙදර ඉන්නද දැන් දරු පවුලක් එතන අක්කයි අයියයි එතන ඉඳද්දි අපිට එතන පදිංචි වෙන්න බෑ. එහෙනම් දැන් මොකද කරන්නේ? එහෙනම් ඒ දෙන්න දොට්ට දාන ඕන දිහාට යන්න කියලා. පස්සේ දැන් මට හිතෙනවා දරු පවුලක් ගෙයින් දොට්ට දාන එක මොන තරම් අපරාධයක්ද? ඒත් එක්ක මට හැඟෙනවා නෑ මොන අපරාධයක් වුණත් කමන්නේ අම්මටයි තාත්තටයි සලකන්නේ නැත්තම් මේ මිනිස්සු ওই මිනිස්සුන්ට ඔහොමම තමයි කරන්නේ කියලා ආයෙ මට හිතෙනවා. ඊට පස්සේ ආපහු මට කල්පනා වෙනවා නෑ ඒක නම් ගැලපෙන්නේ නැහැ. අර පොඩි දරුවෙකුත් ඉන්නවා දැන් අයියයි අක්කයි වැරද්ද කළා වෙන්න පුළුවන් නමුත් අර කිරිසප්පය මොනව කරන්නේ අත දරුවෙක්. ඒතකොට ඒ දරුවා මොන අපරාධයක් කළාද මේක නම් අපායගත වෙන වැඩක් කියලා ආයෙ මට හිතුණා. එතකොට මට හිතෙනවා අපාය ගියත් කමන්නේ අම්මයි තාත්තා වෙන්නේ මම මේක කරනවා. දැන් මෙහෙම එන්නම මනස ආවේගකාරී. අන්තිමට මම තේරුම් ගත්තා දැන් එන තත්ත්වෙ එච්චරම හොඳ නැහැ. ඊට පස්සේ මම ඉක්මනට ගියා ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න. දැන් අපේ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ කිරියොළු දම්මනවා. උන්වහන්සේට මම ගිහින් කිව්වා හාමුදුරනේ අපේ ගෙදර මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කියනකොටම හාමුදුරුවෝ මේක සත්‍ය පහකටවත් ගණන් ගත්තේ නැහැ. ඕවට කලබල වෙන්න දෙයක් නැහැ. ගෙදර අය ගෙන්නලා පොඩ්ඩක් අවවාද කරන්න. එතකොට හරියයි. කොයි ගෙවල් වලත් ඕ වගේ ඉතින් පොඩි ගැටලු තියෙනවානේ. ඕව අපේ හිතට ගන්න දෙයක් නැහැ කියලා කියාගෙන හාමුදුරුවෝ යන්නේ. දැන් මට මේක කම්මුලට ගැහුවා වගේ වුණා. මොකද මට ඒක තදටම දැනුනේ අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලදී මාත් ඔහොම කියලා තියෙනවා. ඕක ගණන් ගන්න එපා. ඔය ධර්මානුකූලව ඉඳලා ඔයච්ච ලොකු ප්‍රශ්න නේ පොඩි දේවල් කියලා මම එන මිනිස්සුන්ට ඕන තරම් කියලා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න මගේ දෙන්නා තියෙනවා. දැන් මේ මගේ ප්‍රශ්නේදී මම මේ දසකොණම පටලවාගෙන දැන් මේ ඒකේ පඹගාලේ පැටලෙනවා වගේ පැටලිලා නේද කියලා මට මතක් වෙනකොට දැන් උන්වහන්සේත් හාමුදුරනවා මමත් හාමුදුරනවා එකම ප්‍රශ්නේ දිහා උන්වහන්සේ වෙන විදිහකට බලනවා මම තව විදිහකට බලනවා. දැන් අපි දෙන්නම හාමුදුරුවෝ. මේක මතක් වෙනකොට මට තද ලැජ්ජාවක් ඇති වුණා. ඒ ලැජ්ජාවත් එක්කම මම ආපහු කුටියට ගිහිල්ලා අර පුටුවේම වාඩි වුණා. වාඩි වෙලා ගෙදර ප්‍රශ්නේ සම්පූර්ණයෙන් පැත්තකින් තියලා මට මේ මොකද වුනේ කියලා මම ටිකක් කල්පනා කරා. එහෙම කල්පනා කරනකොට තමයි මට වැටහුනේ මිනිස්සෙක් එක විනාඩි කිහිපයකින් මිනිමරුවෙක් වෙන්න පුළුවන් නේද කියලා. එකම කාරණේ තමන් හිතන හැටියට තමන්ගේ පැත්තෙන්ම තමන් හිතන දේම හරි කියලා දිගට හිතාගෙන ගියන් පස්සේ කොච්චර අපේ මනසේ ආවේගයක් වැඩිවෙනවද. අවසානයේ මොකද්ද මේ වෙලා තියෙන්නේ දැන් ගෙදර සිද්ධ වුණේ මොකද්ද කියලා මම දන්නේ නැහැ නේ ඇත්තටම. දැන් මේ ඔක්කොම මොනවද මම හිතන જાති. දැන් ගෙදර මෙහෙම වුණා කියලා කවුද මේ හිතන්නේ? මම හිතන්නේ. අන්තිමට මේ කුපිත වෙන්නේ කවුද? ඒත් මමයි. අන්තිමට මමම හිතලා මමම කතන්දරේ ගොතලා මමම චිත්‍රය ඇඳලා මමම පින්තාර කරලා මමම ඒකත් එක්ක කුපිත වෙනවා. අවසානයේ ගෙදර උනේ මොනවද කියලා මොකුත් දන්නේ. මේ ටික හිතනකොට පුදුම ලැජ්ජාවක් මට මගේ ගැනම හිතුනේ. ඒ කියන්නේ භික්ෂුවක් තියා සාමාන්‍ය මිනිස්සෙක්වත් නොහිතිය යුතු මට්ටමට මනසේ ආවේගෙ මතු. ඊට පස්සේ අර ලැජ්ජාවත් එක්කලා සම්පූර්ණ ආවේගය දුර වෙලා ගියා ප්‍රකෘති ස්වභාවයෙන්. ඊට පස්සේ ප්‍රශ්නේ දිහා බලනකොට ඇත්තටම අයියයි අක්කයි ගැන ලොකු අනුකම්පාවක් මට ඇති වුණේ. පස්සේ මට ඕන වුණා මේ කියපු කතන්දරේ මොකද්ද කියලා හොයලා බලන්න. පස්සේ මම ආරංචි කරලා බලනකොට අර එහෙම මොකුත්ම වෙලා නැහැ. අම්මට තේ හදන්න කම්මැලි වුණාට ලේලිගෙන් තේ ටිකක් ඉල්ලගෙන මේක ඇති කරත් මොකක්ද? අම්මම තේ හදාගෙන කොන්න ඕනේ කියලා නියමයක් නෑ. එතකොට අදටත් අම්මයි ඒ අක්කයි තාම සමග සම්පන්නව ජීවත් වෙනවා. කොහොමවත් එහෙම ප්‍රශ්නයක් නැහැ ගෙදර. නමුත් අර තේ ටිකක් ඉල්ලගෙන බීවා කියන එක අක්කා එක විදිහකට දැක්කා. ඒක ඇවිදින් කියනකොට දැන් අර මම වෙනම අච්චුවක් හදාගෙන හිටියේ. අම්මටයි තාත්තටයි හොඳට සලකන්න ඕනේ.
දැන් විවාහ වෙන්නත් කලින් තමයි මම ඒගොල්ලන්ට කියලා නීති දාලා තිබුණේ. දැන් ඔය නීති රීති සහ ඔය සංකල්පත් එක්ක තමයි මගේ මනසට ආවේ දැන් මේක කොහොම කන පිට ගිහින්. දැන් ඒකට තන්නේ කරන අර විදිහට ගැටිලා ද්වේෂය මතුවෙලා අපායන්න පවා මම ලෑස්ති වෙන්නේ මොකක්ද මගේ මනසේ ගොඩනැගිච්ච සංකල්පයක්. ඒ නිසා තන්නේ කරම එදා මට දැනුණු හැටියට ජීවිතේ කවදාටවත් වඩා මේ සියලුම මනෝභාවයන් ද්වේෂය රාගය ඊර්ෂ්‍යාව ඒ වගේම භීතිය ශෝකය මේ හැම දෙයක්ම ඔය විදිහට අපි සිතන විදිහටයි නිර්මාණය. ඒවා ලෝකේ තියෙන ඒවා නෙවෙයි. ලෝකයමක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ ගැන මම හිතන්නේ කොහොමද? ඒ මම හිතන ස්වභාවය මත තමයි මම කුපිත වෙනවද? මම සතුටු වෙනවද? මම ධර්මයේ දකින්නවද? මේ ඔක්කොම තීරණය. ඒ නිසා ඒ අපි ගොඩනගන්නා වූ මනෝ ලෝකයෙන් අපිට නිදහස් වෙලා පියවි ස්වභාවයට ඇවිත් මේ ධර්මයේ කියන સિદ્ધාන්ත තුලින් ඒ දිහා බලන්න පුළුවන් නම් අපිට ඒ අවස්ථාවම ගැඹුරු ධර්ම මතු කරගන්න උදාගන්න. දැන් ওই සිද්ධියෙන් මට ඇත්තටම අලාභයක් වුණේ නැහැ. ওই සිද්ධිය නිසා මම ගොඩාක් ජීවිතේ තේරුම් ගත්තා. ධහම තේරුම් ගත්තා. මනස තේරුම් ගත්තා. කොච්චර පුංචි දෙයකින් අපි මොන තරම් කන පිට යන්න පුළුවන්ද? එක පොඩි සිතුවිල්ලක් වැරදුනොත් අපි කොච්චර වැරදි මාර්ගයක යන්න පුළුවන්ද? ඒ වගේම පොඩි කාරණයක් පදනම් කරගෙන අපි කොච්චර කුපිත වෙන්න පුළුවන්ද? නමුත් ඒක ලෝකෙ සිද්ධ වෙච්චත් නෙමෙයි. අපි නිකන් මවමවා හිතා කල්පනා කර අපිම ගැටි අපිම ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් මෙහෙම ගැඹුරට සිතනකොට අපිට දැනෙනවා අපි සිතන රටාවේ තියෙන දෝෂය නිසායි අපි කෝප වෙන්නේ. මේක තේරුම් ගන්න අපිට පුළුවන් වෙනවා. එක දවසකින් දෙකකින් එහෙම කරන්න බෑ. කාලයක් මෙහෙම අපිට සිද්ධ වෙන සිදුවීම් විශ්ලේෂණය කර බලන්න ඕන. එහෙම බලනකොට කලෙකදී අපිට තහවුරු වෙනවා ඇත්තටම අපේ චින්තන රටාව නිසා නේද මේ හැම මානසික ආවේගයක්ම මතුවෙන්නේ කියලා. ඒක දැනුණට පස්සේ ඒක වැටහෙන ප්‍රමාණයට අපේ මනස සංසුන් වෙනවා. හැබැයි අපි සංසුන් වුණා කියලා අර මිනිස්යාගෙන් එන ප්‍රශ්නේ නවතින්නේ නැහැ. ඊට පස්සේ අපි සංසුන් වෙලා සංසුන් මනසින් අර ප්‍රශ්නේ දිහා බලනකොට ඕන තරම් ඒක විසඳන්න ක්‍රම අපට පේනවා. ඒ මිනිස්යාගේ ආවේගය අපි කෙරෙහි යොමු වෙන්නේ නැති වෙන්න අපි කොහොමද කටයුතු කරන්න ඕනද? ඇයි මේ මිනිස්සයා මට මෙහෙම දොස් කියන්නේ? මේ මිනිස්සයා මොකද්ද වැරදි විදිහට තේරුම් ගන්න තියෙන්නේ? ඒක කොහොමද වෙනස් කරන්නේ? මේ මිනිස්සයා නිවැරදි අවබෝධයට ගේන්න පුළුවන්. බැරි නම් මට මොකද්ද කරන්න පුළුවන්? දෙවෙනුව අපට අර ප්‍රශ්නෙට උත්තර හොයන්න පුළුවන්. නමුත් කුපිත වුණු මනසින්, සැලෙන මනසින් අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ගියපු ගමන් අපිට මොකුත්ම උත්තරයක් වෙන්නේ නැහැ. එතනින් එහාට තනි කරන ප්‍රශ්නෙත් එක්ක පැටලෙනවා. ඒ නිසා හුඟක් අපිට ලෝකෙ සිද්ධ වෙන දේවල් වලට නිසි පිළියම් යොදන්න බැරි වෙන්නේ අපි ආවේගකාරී ස්වභාවයෙන් ඒවට උත්තර හොයන්නේ. ඒ නිසා මේ වගේ චෝදනාවක්, ඒ වගේ ගැටුමක් මතුවෙනවා නම් ඒ වෙලාවට සුදුසු පිළිතුරක් දීලා හෝ නොදී හෝ පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ මනස සංසුන් කරගන්න උත්සාහ කරන්න. මේවා කාලයක් කරනකොට අපිට ඒ වෙලෙම ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. ආයි කල්ගත වෙන්නේ නැහැ. මුලදී අපිට මෙහෙම කාලයක් ගත වෙනවා ටික හිතගෙන හිතලා තේරුම් ගන්න. ඒවා හොඳට ප්‍රගුණ වුණාට පස්සේ අපිට එච්චර කල්ගත වෙන්නේ නැහැ. සිද්ධිය සිදු වෙනකොටම වෙන්නේ මේකයි කියන එක හරියටම දැනෙනවා. ඒ දැනෙනකොට සැනකින් තමන්ගේ මනස සංසුන් කරගන්න. සංසුන් කරගෙන මෙතනදී වඩාම සුදුසු කොහොම කළොත්ද මේ ගැටුම පාලනය කරගන්න. එයි මේ මිනිස්සු මෙහෙම මට චෝදනා කරන්නේ නැත්තේ. මොකද්ද හේතුව? සැනකින් හොයලා ඒවට පිළියම් යොදන්න පුළුවන්. පළවෙනි එක ඒකට පිළියම් යොදන එක නෙමෙයි මගේ මනස සංසුන් කරගන්න. එහෙම නොවේ උත්තර හොයලා තේරෙනවා. අනිත් එක දැන් අපි දැන් ඊළඟට දැන් අර නෝනහත් කිව්වේ කර්මය ගැන හිතන්න. ඒත් තව හිතන ක්‍රමයක්. තමන්ගේ මනස සංසුන් කරගන්න. ඊළඟට තවත් හොඳම ක්‍රමයක් තමයි මම නම් වැඩිපුරම පුහුණු කරන ක්‍රමයක් තමයි ඔය පළවෙනියට මම කිව්වේ මගේම සිතුවිලි නිසායි හටගන්නේ කියන එකයි. තව එක ක්‍රමයක් තියෙනවා. මේක තමයි මට මගේ මනස පුහුණු කරන්න හොඳම අවස්ථාව.
මම කුපිත වෙනවද බලන්න. මට කොච්චර ඉවසන්න පුළුවන්ද බලන්න. මට කොච්චර දරා ගන්න පුළුවන්ද බලන්න. ඊළඟට කරුණු වටහා ගන්න මට පුළුවන්ද බලන්න. ඒ සියල්ල මනින්න හොඳම වෙලාව තමයි මේ වෙලාව කියලා තේරුම් ගත්තන් පස්සේ එතනින් එහාට අපට එන හොඳ අභ්‍යාසයක්. හොඳම අභ්‍යාසයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ආපදාසු භික්කවේ තාම වේදිතාව. කෙනෙකුගේ චිත්ත ශක්තිය, ඥාන ශක්තිය පරීක්ෂා කරන්න හොඳම වෙලාව තමයි කරදරයක් වෙන වෙලාව. ඒ මොකද? අනිත් වෙලාවට නිකන් අපිට දහම ආභරණයක් වගේ පෙරඳගෙන ඕන තරම් රඟපාන්න පුළුවන්. ඇත්තටම අපි ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට. ඒලාට අර එල්ලගෙන, පටලවාගෙන, පෙරවාගෙන ඉන්න ඔක්කොම හැලෙනවා. අපි ළඟ තියෙන ඇත්තම தත්ත්වය තමයි ඉතුරු වෙන්නේ එතන. අන්න එතනදි තමයි මට කොච්චර දරා ගන්න පුළුවන්ද, හයිය තියනද කියලා හරියටම පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම පරීක්ෂා කරන්නේ කලකිරෙන්න නෙමෙයි. මම පැවිද්දෙක් වුණත් මම කොච්චර බණ කිව්වත් අනුන්ට මම කොච්චර බණ ඇහුවත් ඇත්තටම මම ඉන්නේ කොතනද? අන්න ඒ ස්වභාවයේ තේරුම් අරගෙන එහෙනම් මම මෙතනින් තා පොඩ්ඩක් හරි නැගිටින්න ඕන. මේ කොච්චර පල්ලෙහා මට්ටමකද මම ඉන්නේ? ඇයි මට නැගිටින්න බැරි? ඇයි මෙච්චර මේ අනිත් අයට කියන බණ මට ප්‍රගුණ කරන්න බැරි? ඇයි මෙච්චර කල් මම බණ අහලා සිල් අරන් භාවනා කරලා තියෙනවා නම් මේ වගේ තත්ත්වයකදී මට පොඩ්ඩක් හිත සංසුන් කරගන්න බැරිද? මෙහෙම හිතලා ටික නැගිටින්න. ඉතින් ඒවා ඔක්කොම අධ්‍යයනය කරලා අපේ මනස පුහුණු කරන්න ආයේ වෙන වෙලාවක් නැහැ. අර ප්‍රශ්න එන අවස්ථාවම තමයි ඒකට භාවිතා කරන්නේ. මොකද එහෙම ප්‍රශ්නයක් ආවෙ නැත්නම් අපි ඉන්නේ කොතනද කියලා අපි දන්නේ නැහැ. ඉතින් එහෙම බිම්මක් නැතුව කොහොමද අපේ මනස වඩවන්නේ? දැන් හිතලා බලන්නකෝ. කෙනෙක් උස පනින්න ඉගෙන ගන්න ඕනේ කියලා හැමදාම ගිහිල්ලා එක තැනකට ගිහින් උඩ පනිනවා. අවුරුදු 10ක් උඩ පැන්නත් හැමදාම එකම ගාන තමයි උඩ පනින්නේ. එයා උස පනිනවා කියන හැකියාව දිනු කරගන්න මොකද්ද කරන්නේ? ලණුවක් හරි ලීදණ්ඩක් හරි තියලා ඒ බාධකය අඟලෙන් අඟල ඉස්සුවාම බාධකේ ඉහළ යන ගානට තමන්ගේ හැකියාව ඉහළ යනවා. ඒ නිසා අපේ මනස පුහුණු ගන්න හොඳම දේ තමයි සමාජයෙන් එන අර්බුද. ඒ සමාජයෙන් එන ගැටුම, සමාජයෙන් එන ගැටලුව, අර්බුද ඒවා බරපතල වෙන තරමට තමයි අපේ මනසේ ශක්තිය කොච්චර තියෙද කියලා අපිට හඳුනගන්න. ඒ නිසා මුල්ම අවස්ථාවේ ලොකු ප්‍රශ්නත් එක්ක හැප්පෙන්න යන්න බෑ. ඒ වෙලාවට අපි කරන්න තියෙන ඔරොත්තු දෙන්න නැත්නම් හිමින්සනේ මග හැරලා යන්නේ. හැබැයි මග හැරීම ලෝකේ දෝෂයක් නෙමෙයි. දැන් අපි නම චෝදනා කරන්නේ මේ මිනිසුත් එක්ක ජීවත් වෙන්න බෑ මං ආවා එන්න. එහෙමනේ කියන්නේ. ඒක නෙමෙයි ඇත්ත. ඒ මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න තරමට මට හයිය නැහැ. ඒ නිසා මං ආවා එන්න. ඒකයි ඇත්ත. මේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ මට පුළුවන් එහෙනම් ඒ හයිය හදාගන්නේ කොහොමද? එතකොට ලෝකෙ වැරදි නිසා නම් අපිට කෙලින් ඉන්න බැරි. ඉතින් බුදුරු රහතන් වහන්සේලා කොහොමද මේ ලෝකේ පහළ වුනේ? ලෝකේ අසත්පුරුෂෝ, පෞකාරයෝ, සල්ලාලයෝ, මිනිමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ ඔක්කොම ඉන්න ලෝකෙකනේ බුදුරු පහළ වෙන්නේ, රහතන් වහන්සේලා පහළ වෙන්නේ. ඉතින් ලෝකෙ මිනිස්සු වැරදි කරන නිසා නම් අපි කලබල වෙන්නේ, අපි කම්පණයටපත් වෙන්නේ. කවදාවත් රහතන් වහන්සේලා බිහි වෙන්න විදිහක් නැති වෙනවා. ලෝකේ සියල්ලම සත්පුරුෂ පහළ වෙච්ච කාලයකට විතරයි එහෙනම් බුදුරු පහළ වෙන්න පුළුවන්. ඒක නෑ. ඒකත් මේ ඉන්න අසත්පුරුෂොත් එක්කම තමයි මනස පුහුණු කරන්නේ. මොකක්ද ඒකේ ක්‍රමය? මේකම තමයි ක්‍රමය. ඒවම තමයි අවස්ථාව කරගන්නේ. දැන් සිද්ධාර්ථ මේ අපේ බෝසතාණන් වහන්සේ ශාන්ති පාරමිතා පුරන්න අර අසත්පුරුෂෝ ඉන්න තැන් හොයාගෙන යනවානේ. කටක මුත්‍රා කරන, ඇඟිලි වලට අර කූරු වලින් අනින මෙහෙන් හානි කරන අය හොයාගෙන යනවා. මොකද එතනදි තමයි කොච්චර දැන් පුහුණු වෙලා තියද? තව කොච්චර දුර්වලකම් මතුවෙනවද? ඒ මතුවෙන තැන් හඳුනගෙන තමයි ඒව බැහැර කරන්නේ. එතකොට දුර්වලකම කොතනද? මොනවද ඒවා ඇතිවීමේ හේතුව? කොහොමද වෙනස් කරන්නේ? මම ඒකට මොකක්ද කරන්න ඕන? දුර්වලකම මොකක්ද කියලා දැනගන්න. ඒක මතුවෙනකොට එපා හඳුනගන්න. මතුවෙන්නේ නැතු ඒවා නිදිගෙන තියෙනකොට අපි දන්නේ නැහැ නේ එහෙම දුබලකම් තියෙදවත් කියලා. ඒ දුබලකම් මතුවෙන අවස්ථාව ඒකයි මම කිව්වේ දැන් මුලදී අපිට පෙනෙනවා හරියම කටුකයි හරියම අර්බුදයක් ජීවිතේ තියෙන්නේ මේවට කොහොමද මුණ දෙන්නේ කියලා මුලින් අපිට ටිකක් වික්ෂිප්ත වෙනවා. මේ දහම් න්‍යාය හරියට හඳුනාගෙන ඒ තුලින් ලෝකය බලන්න පුරුදු වුණාම අපිට දැනෙන්න ගන්නවා කොච්චර ශ්‍රම සම්පත්තියක් අපිට ලැබෙනවා.
ඒ අවස්ථාව එහෙම සිදු නොවුණා නම් මම ජීවිතේටවත් ඒක තේරුම් ගන්න නැහැ. දැන් අර අයියාගේ සිද්ධිය. ඒ සිද්ධිය එහෙම නොවුණා නම් අද මට මේ කරුණු කියන්න අවශ්‍ය මේ පන්නරය, මේ හයිය, මේ අවබෝධය මම කොහෙන්ද ගන්නේ? එතකොට ඒක සිද්ධ වෙච්ච නිසා තමයි ඒකෙන් අදහස් කරන්නේ ප්‍රශ්න වෙන තරමට හොඳයි කියන එක නෙමෙයි. නිකන් ප්‍රශ්න වෙලා දුක් විඳට තේරුමක් නැහැ. ඒ ප්‍රශ්න දිහා ධර්මානුකූලව බලන්න පුළුවන් වෙනවා. එහෙම බලන්න එතනතර දැනෙනවා ප්‍රශ්න වෙන තරමට අපිට දහම මතු කරගන්න පුළුවන්. එහෙම පුහුණු වුණාම ජීවිතයේ එන හැම ප්‍රශ්නයකදීම අපිට අර පුතඥ ස්වභාවය නිසා පොඩි සැලීමක් ඇති වෙනවා. හැබැයි ඒත් එක්කම සතුටක් ඇති වෙනවා. අද මම මොකද්ද මගේ දුර්වලකම හඳුනාගන්නේ? දැන් මේ ප්‍රශ්නේදී මගේ මොන දුර්වලකමද මතුවෙන්නේ? ඒ දුර්වලකම මට තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක් නේද? මම මේ සිද්ධියේදී මොන හැකියාවද මම පුහුණු කරන්නේ? ඒකට මට මේක හොඳ අවස්ථාවක් නේද කියලා මතක් වෙනකොට දැනෙනකොට එතනින් එහාට අපිට මේ ප්‍රශ්නේ පලා යා යුතු එකක් නෙමෙයි හොඳ විභාගයකට මුහුණ දෙන්න වගේ හොඳ ශක්තිමත් මනසින් අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතනින් එහාට අපිට ඒක අරුබුදයක් නෙමෙයි. අපේ මනස පරීක්ෂා කිරීමේ සහ පුහුණු කිරීමේ තාම හොඳ සමයක්. තාම හොඳ භාවනාවක්. එනිසා අපිට වාඩිලා පැත්තකටලත් භාවනා කරන්න පුළුවන්. හොඳටම භාවනා කරන්න පුළුවන් අවස්ථා තමයි ওই වගේ අවස්ථා. අනුම්බනිනකොට අපි කැමති දේවල් සිද්ධ නොවෙනකොට බලාපොරොත්තු කඩ වෙනකොට මම කොතනද ඉන්නේ මගේ දුබලකම මොකද්ද කොහොමද මත මොකද භාවනා කියලා අපිට මොනවද කරන්න තියෙන්නේ වැඩ දෙකයි කරන්න තියෙන්නේ. දුර්වලකම් හඳුනාගෙන දුරු කරන්න ඕන ගුණාංග හඳුනාගෙන වර්ධනය කරන්න. ඔය දෙකනේ කරන්නේ තියෙන්නේ. ඒ දෙක කරද්දි තමයි සිත පිරිසුදු වෙන්නේ. සබ්බ පාපස්සා කරන කුසලස උපසම්පද සචිත්ත පරියෝධන. ඒතර දුබලකම් දුරු කරන්න හැකියාව කුසල දහම් වඩන කියන්නේ ගුණාංග දිනු කරන්න සිත පිරිසුදු කරන්න. ඒතර සිත පිරිසුදු වෙනවා කියන එක සිද්ධ වෙන්නේ අර මොන වැඩ දෙක කෙරෙන තරමට. දුබලකම් දකිමින් හඳුනාගෙන බැහැර කරන්න. ඉතින් ඇත්තටම මේ නිවන් මාර්ගය අපිට කරන්න තියෙන ප්‍රධානම වැඩේ ඒකනේ. අද කාලේ හුඟක් ඒක අනිත් පැත්තට යන්නේ. අද කාලේ හුඟක් දෙනා කල්පනා කරන්නේ ධාන වඩන තරමට, සමාධි වෙන තරමට ඒව නෙමෙයි මේ ශාසනය වැදගත් වෙන්නේ. වැදගත්ම කාරණේ මොකද්ද? නිවන් දකින්න කියලා අපිට මොකද්ද කරන්න තියෙන්නේ? කෙලෙස් නසන්න. කෙලෙස් කියන්නේ මොනවද? දුබලකම්. ඉතින් නිවන් දකින්න කියලා අපි කරන්නේ මේ සියලුම දුර්වලකම් හඳුනාගෙන බැහැර කරන එක. ඒකයි ප්‍රධාන වැඩේ. ඒ නිසා කොච්චර සමාධිගත වෙනවද කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඒව නෙවෙයි. ඒ අමතර හැකියාවන් තිබුණට කමක් නැහැ. හැබැයි මේ දුර්වලකම් ටික දුරු කරගන්න තරම් අවශ්‍ය හැකියාව තිබුණොත් ඒ හොඳටම ඇති. දැන් සමහර රහතන් වහන්සේලා හිටියා අමතර කිසිම හැකියාවක් නැහැ උන්වහන්සේට. ධ්‍යාන අභිඥා මොකුත් නැහැ. හැබැයි කෙලස් නසා. ඒ කොහොමද? ඍජුම විදර්ශනාවෙන් උන්වහන්සේලා දුර්වලකම හඳුනාගත්තා. තෘෂ්ණා, අවිද්‍යාව, උපාදාන මේ ටික බැහැ. එතනින් ඉවරයි. ධානයකටවත් උන්වහන්සේලා සමාධියට කරන විශේෂ හැකියාවක් පුහුණු කරලා නැහැ. ඒක කියන්නේ ඒවා ඕනේ නැහැ කියලා නෙමෙයි. ඒවා පුහුණු කළාට කමක් නැහැ. හැබැයි ප්‍රධාන කාරණය ඒක නෙවෙයි. අපේ ප්‍රධාන කාරණේ භාවනාවේ ප්‍රධාන ඉලක්කය මොකද්ද? දුබලකම් හඳුනාගෙන දුරු කිරීම. නමුත් අද හුඟා දෙන අමතකම කරලා තියෙන තත්ත්වය. භාවනා කියනකොට මතක් වෙන්නේ 아무තු සුපිරි තත්ත්වයක් නෙමතක් වෙන්නේ අපිට. හැබැයි සුපිරි තත්ත්වය නිර්මාණය වෙන්නේ කොහොමද? දුර්වලකම් හඳුනාගෙන දුරු කරපු තත්ත්වයට. දැන් මේ ගොඩනැගිල්ල ශක්තිමත් ගොඩනැගිල්ලක් වෙන්නේ කොහොමද? මේකේ තියෙන දුර්වලකම් හැකිතා අයින් කරපු තත්ත්වයට. එතකොටයි ශක්තිමත් වෙන්නේ. එහෙනම් අපේ මනස පරිම ශක්තිමත් වෙන්නේ දුර්වලකම් හරියටම පුංචි දුර්වලකම් පවා හඳුනාගෙන දුරු කරපුවා. ඒ නිසා භාවනා කරද්දී පැත්තකට වෙලා වාඩි වෙලා අපිට යමක් මෙනෙහි කරලා සතිය ඒකාග්‍රතාවය පුහුණු කරන්නත් අපි ටික හරි කාලෙ වෙන් කරගන්න ඕන. ඒකත් අවශ්‍යයි. නිවන් දැකීමේලා ප්‍රධානම අවශ්‍යතාවය වෙන්නේ අර විදිහට දුබලකම් මතුවෙන තැන්වල ඒව හඳුනාගෙන දුරු කරන්න වැයක් කරනවා. එහෙනම්
මේ ප්‍රශ්න ගැන කතා කළා ඇතිනේ. මොනවද තියෙන්නේ අහන්න. ස්වාමීන් වහන්සේ අපිට ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම මම සමහර වෙලාවට මට යම් ප්‍රශ්නයක් ඇති වුණොත් මම ඒකේ අනි ගුණයක් ගැන සිතලා මම බලනවා. නමුත් ඒක සැරින් සැරේට මගේ හිතට නිතරම අරමුණු වෙන්නේ අපි කෙලස් තියෙන නිසා අපිට නිතරම අරමුණු වෙන්නේ අර ඇයි මට මෙහෙම කළේ කියලා හිතේ ලොකු වේදනාවක්. ඔව් දැන් ඒ මතු කරපු පැත්ත තවත් වටිනා පැත්තක්. අපි කතා කළ යුතුම පැත්තක් ඒ මතු කළේ. දැන් අපිට ප්‍රශ්නයක් මතු වුණාම ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. ඒ මොකද? පැති දෙක මොකද්ද? මම මුලින්ම කිව්වනේ හැම දෙයක්ම හැදෙන්නේ නිර්මාණය වෙන හේතු සහ ප්‍රත්‍ය කියන හේතු ප්‍රත්‍යයන්. අපිට ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රත්‍ය වෙනස් කරලා తాවකාලිකව විසඳන්න පුළුවන්, හේතුව වෙනස් කරලා සදාකාලිකව විසඳන්න පුළුවන්. ඔය ක්‍රම දෙකටම අපිට ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. හැබැයි ප්‍රත්‍ය වෙනස් කරලා කරන විසඳීම తాවකාලික. ප්‍රත්‍ය වෙනස් කරලා කියන්නේ දැන් ඔන්න බොත් වීදුරුවක තියෙන රොන් මඩ යට මිදිලා වතුර තියෙනවා පැහැදිලිව. දැන් මේක හොලවපු ගම අර රොන් මඩ ටික කැරක්ට් වෙනවා. දැන් එතකොට මේ වතුර බොර වීමේ හේතුව තමයි ඇතුළේ තිබිච්ච මඩ. ප්‍රත්‍ය මොකද්ද? හොලවපු. දැන් අපිට කියන්න පුළුවන් හොලවන්න එපා. හොලවන්න නැතුව ඉන්න. හොලවන්න නැතුව ඉන්න තාක්කල් රොන් මඩ ටික යට වෙලා එහෙමම තියනවා වතුර පිරිසිදුයි. හැබැයි ඒක తాවකාලිකයි. මොන දෙයකින් හරි හෙලවුනොත් අරකමත් වෙනවා. ඒ අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන් එක ක්‍රමයක්. ප්‍රත්‍ය වෙනස් කරලා. හැබැයි తాවකාලිකයි. ඊළඟට හේතුව වෙනස් කරලා විසඳන්න හැටි. මොකද්ද හේතුව? මඩ ටිකනේ. ඒ මඩ ටික අයින් කරලා හොඳට ඒක කලත්තලා කරලා අස් කරනවා. ඒක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඒක සර්ව සම්පූර්ණයි, සදාකාලිකයි, ස්ථාවරයි. ඒ දෙවෙනි ක්‍රමය. ඔය පළවෙනි ක්‍රමයට විසඳනවට අපි කියනවා සමතයයි කියලා. දෙවෙනි ක්‍රමයට විසඳනවට කියනවා විදර්ශනාව කියලා. සමතේදී කරන්නේ ප්‍රත්‍ය වෙනස් කරනවා. විදර්ශනාවේදී කරන්නේ හේතු වෙනස් කරනවා. දැන් ඒ අම්මා කිව්වේ සමත ක්‍රමයට ප්‍රශ්න විසඳන හැටි. ඒ කියන්නේ අනිකාගේ දෝෂය මතක් වෙනකොට කෝපය මතුවෙනවා. දෝෂය මතක් වෙනව වෙනුවට අපි අරමුණ වෙනස් කරලා එතනත්තගේ ගුණයක් මතක් කරනවා. ගුණයක් මතක් කරනකොට දැන් දෝෂය මතක් වෙනකොට නේ කෝපය මතුවෙන්නේ. ගුණය මතක් කරනකොට මනස සංසුන් වෙනවා. ඒතර සමතේදී මොකද්ද කරන්නේ? මනස කුපිත වෙන කැළඹෙන අරමුණු වලින් අයින් කරලා මනස සංසුන් වෙන අරමුණක තහවුරු කරනවා. අන්න සමතේ. හැබැයි කෙලස් ටික එහෙමමයි ඇවිස්සන එක නවත්තලා යටපත් කරලා සංසුන් කරනවා. තේරුණාද කිව්වද? එතකොට සංසුන් බව ඇති කරලා එක්ක බුදු ගුණයක් සිහි කරනවා. එහෙම නැත්නම් මෙත්සිත දැන් ඔය කිව්වේ මෙත්සිත ඇති කරගන්න හැටි අනිකාගේ දෝෂේ මතක් වෙනකොට කෝපය මතුවෙනවා. ඒ නිසා අනිකාගේ ගුණයක් සිහි කරලා මෙත්සිත ඇති කරගත්ත පස්සේ ද්වේෂය දුරු වෙලා නැහැ. ඒක එහෙම යටපත් වෙනවා. හැබැයි අර කුපිත වෙන මනෝභාවය දැන් නැහැ. දැන් ඒ වෙනුවට සෞම්‍ය මනෝභාවයක්. ඒ ක්‍රමෙන් ප්‍රත්‍ය වෙනස් කිරීම. හැබැයි ආපහු මොකක් හරි දුර දැන් ඒ මනෝහතම කිව්වේ. හැබැයි ආය අරක මතු වෙනවා. ආය යන දුර්ගුණේ මතු වෙනවා. මතු වෙන තාක්කල් ප්‍රශ්නේ ඉවර නැහැ. ඇයි ඒ හේතුව හරියට හඳුනාගෙන නැති නිසා ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. කුපිත වෙන්න පුළුවන්. ගැටෙන්න පුළුවන්. දැන් මම මුලින් කියා දුන්නේ ඕකේ අනිත් පැත්ත. මුලින් කියා දුන්නේ හේතුව දිහා බලලා ඒ හේතුව ඇති වෙන්නට සාධක හොයලා ඒක ටික ටික දුරු කරගන්න. එහෙම පුහුණු වුණොත් ඒක ඕනම තැනකට ඔරොත්තු දෙනවා. ඕනම දෙයකට ඒක මේ හරි. අර ප්‍රත්‍ය වෙනස් කිරීම ඉතින් අපිට වෙන කරන්නම දෙයක් නැත්තම් ප්‍රත්‍ය වෙනස් කරන එක තමයි කරන්නේ. දැන් ප්‍රත්‍ය වෙනස් කරනවා කියන එක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. අනිත් මිනිස්සුන් මට බනින මිනිහ පන්නන්න පුළුවන්. කාට හරි කියන මෙන්න මේ මිනිස්සයා කොහෙට හරි ගෙනින්න. ඒකට මේ මිනිස්සයා පන්නපුවම මගේ කෝපේ ඇවිස්සෙන ගතිය අඩුයි.
ඒ මනුස්සයා පන්නන්න වෙන්න මට යන්න පුළුවන් වෙන දිහාට. මේ මිනිසුත් එක්ක ඉන්න බෑ අපි ගේ මාරු කරලා වෙන දිහාකට යනවා. එක්ක ඒ මනුස්සයා මොනවා හරි කරලා පන්නනවා නැත්නම් එතන මට ඉන්න වෙනස මම අතහැරලා යනවා. ඔය දෙකම ප්‍රත්‍ය වෙනස් කෙනෙක්. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් ඒ මනුස්සයා පන්නන්නත් බෑ මට යන්නත් බෑ හිතට අරමුණු වෙන කාරණේ වෙනස් කරන්න. එතකොට පුද්ගල දෙන්නම එහෙම ඉඳගෙන මනසින් අරමුණු කරන එක විතරක් වෙනස් කරනවා. ඒත් ප්‍රත්‍ය වෙනස් කිරීම. ඒත් ඔය ක්‍රම තුනම සමතය. එක්කෝ ඒ පුද්ගලයා අයින් කරනවා, එක්කෝ මම එතනින් අයින් වෙනවා, එහෙම නැත්නම් අරමුණ වෙනස් කරනවා. අපි භාවනා කරනවා කියලා සමත භාවනාව කියලා කරන්නේ මොකද්ද? මනසින් අරමුණු වෙනස් කරන්න ඉගෙන ගන්නවා. කෝපය මතුවෙන අරමුණු වෙනුවට බුදුගුණ සිහි කරන අරමුණක නැවත නැවත පවත්වනවා. එතකොට මනස සංසුන් වෙනවා. කෝපය මතුවෙන අරමුණ වෙනුවට මෙත්සිත ඇති වෙන අරමුණක තියෙන ඒකෙම පුහුණු කරනවා. එතකොට මනස සෞම්‍ය වෙනවා. රාගය මතුවෙන අරමුණ වෙනුවට අසුභය මතුවෙන අරමුණක් සිහි කරලා එතන සංසුන් කරනවා. ඒ වගේ කරන්න පුළුවන් ක්‍රම 40ක් අපිට කියලා දීලා තියෙනවා. ඒවා අපි හඳුන්වනවා සමසතරිස් කර්මස්ථාන. ඒ හැම එකකින්ම කරන්නේ අරමුණ මාරු කරලා හොඳ අරමුණක තියලා මනස සෞම්‍ය කරනවා. ඒකෙදි සිහිය ඒකාග්‍රතාවය වැඩෙනවා. එතකොට අර කෙලස් ටික යට යනවා. හැබැයි විසඳිලා නැහැ. ප්‍රශ්නේ තියෙනවා යටපත් වෙලා. මතුවෙන්නේ නැහැ. මතු නොවන තාක්කල් සහනය තියෙනවා. යම් මොහොතක මතුවුනොත් ආපහු හිටට ගන්නවා. ඒ ප්‍රශ්න විසඳන එක ක්‍රමයක්. හැබැයි తాවකාලිකයි. ඔය අපි මුලින් කතා කරපු ක්‍රමයට ඒ ප්‍රශ්න දිහා බලන්න පුළුවන් නම් අපිට ප්‍රත්‍යවම තියෙනවා මොන තරම් ලෝකේ කැළඹුණත් මොන තරම් ලෝකේ අවුල් වුණත් මගේ මනසේ කෝපය මතුවෙන්නේ කියලා හොයමින් ඒ හේතු වෙනස් කරමින් මගේ මනස සංවර්ධනය කරන්න පුළුවන් නම් අවසානයේ යම් දිනක අපි පැමිණෙනවා ලෝකේ කොච්චර දේවල් වුණත් මගේ මනස කැළඹෙන්නේ නැති තැනකට. අන්න එදාට කියනවා තමයි අරහත්ත්වයටපත් වුණා. ඒක තමයි හඳුන්වන්නේ තාදී ගුණය. ලෝක ධර්මතාවයන්ගෙන් කැළඹෙන්නේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ. ලාභයක් වුණත් අලාභයක් වුණත් යසස අයස ප්‍රශංසා විතරක් නෙවෙයි නින්දාවක් ලැබුණොත් මනස කැළඹෙන්නේ නැහැ. ඒ කැළඹෙන්න පුළුවන් හැකියාව හඳුනාගෙන බහැර කරනවා. ඒතර ලෝකෙම කැළඹෙනවා තමන් කැළඹෙන්නේ නැහැ. සමතේදී කරන්නේ ලෝකයේ කැළඹෙනවා තමන් කැළඹෙන්නේ නැති අරමුණක මනස තියාගෙන නොකැළඹී ඉන්නවා. හැබැයි එතනින් ගිලිහිච්ච ගමන් ආපහු කැළඹෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඔය ක්‍රම දෙකටම මනස සංසුන් කරන්න පුළුවන්. අර ප්‍රත්‍ය වෙනස් කරලා මනස සංසුන් කරනවා කියන එක తాවකාලික විකල්පයක්. වෙන අපිට කරන්නම දෙයක් නැත්තම් ඒකත් හොඳයි. හැබැයි පුළුවන් නම් හොඳටම හරියට හේතු හඳුනාගෙන සුද්ධ කරන එකයි කරන්න නැත්තේ. ඒකට කල්ගත වෙනවා, අමාරුයි, දුෂ්කරයි. ඒකටත් ඉතින් පොඩි දරා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් වතුර ටික හොලවන්න නැතුව තියන්න පුළුවන් අපිට පහසුවෙන්. මේක සුද්ධ කරන්න ගියාම ඉතින් හැම තැනින්ම ඇවිස්සලා ගඳ ගහන්න ගන්නවා. ඒ ගඳ ගහන ටිකට ඔරොත්තු දීගෙන මේක සුද්ධ කරගන්න පුළුවන් නම් තමයි ඉතින් ඒකට අත ගන්න. බැරි නම් ඉතින් හොල්ලන්න නැතුව තියෙන එක තමයි. ඒ නිසා කියනවා විදර්ශනා කරන්න එක්තරා සමතයක් තියෙන්න ඕන. ඒ කියන්නේ අර ටික දරා ගන්න පුළුවන් හයිය තියෙන්න. දැන් මේ මානසික මතුවෙන මේ ක්ලේශයන් ගැන එහෙම හාරවුස්සන්න ගියන් පස්සේ සමහරලාට ඔරොත්තු දෙන්නේ නැති තැනකට මනස එනවා. මොකද අපේ මනස පුරුදු වෙලා තියෙන හැඟීම් වල පැටලිලා ඒකනේ අනන්ත සසය බැහැ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔක්කොම හිංකණින් පැටලෙනකොට කලයුත්ත නොකලයුත්ත හොයාගන්න තරම් සිහි කල්පනාව තියෙනවා. ඉතින් එහෙම කරන්න මනස පුහුණු වෙලා නැතිනම් දෙයනේ කියලා තියෙන හැටියට තියෙන්නලා වෙන අරමුණකට මනස යොමු කරලා සංසුන් කරගන්න තමයි කරන්න තියෙන්නේ. ඒක හැබැයි ඉතින් ඒකත් උපක්‍රමයක් තමයි තාවකාලික. තේරුණාද? එතකොට දැන් මේ විදිහට කෙනෙක් කෙරෙහි කෝපය මතුවෙනකොට ඒ කෝපයට අදාළ අරමුණ වෙනුවට ඒ තැනත්තගේ ගුණ සිහි කරලා මෙසිත ඇති කර ගැනීම හොඳයි. ඒකත් භාවනාවක්. ඒකට කියන්නේ සමත භාවනාවයි. ඒ කියන්නේ ප්‍රත්‍යයයි අපි වෙනස් කරන්නේ. හේතුව නෙමෙයි. හේතුව තියෙන ඇතුළේ ඒක එහෙම තියෙද්දි
අරමුණ වෙනස් කරලා අර කෝපේ මතුවෙන්න තියෙන ඉඩකඩ අහුරලා ගන්න. ස්වාමීන් වහන්සේ ඒකදී අනුශේ ධර්ම පැන නගිනවා කියන්නේ එතන ඒකත් අනුශේ ධර්ම කියන්නේ දැන් අපේ මනස ඇතුලේ අර කෝප වෙන්න පුළුවන් හැකියාව, කෝප වෙන්න පුළුවන් ගතිය අපේ මනස ඇතුලේ තියෙනවා. හැබැයි ඒකට කාරණයක් මතුවෙනකන් කෝපේ මතුවෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් මට පිළිකාවක් හැදෙන්න පුළුවන් හැකියාව මගේ කයේ තියෙනවා. මට නෑ කියන්න බෑ. හැබැයි තාම මට පිළිකාවක් නැහැ. ඇයි පිළිකාව හැදෙන්න පුළුවන් ඒ කාරණේ අවදි වෙන්න ප්‍රත්‍ය එකතු වෙලා නැහැ තාමට. ප්‍රත්‍ය එකතු වුණොත් පිළිකාව හැදෙන්න පුළුවන්. එතකොට මට උනම් පුළුවන් කවදාවත් ජීවිතේට පිළිකාවක් හැදෙන්නේ නැති වෙන්න පාලනය කරගන්න පුළුවන්. අර ප්‍රත්‍ය එකතු වෙන්නේ නැතුව පරිස්සම් කරගත්තොත්. හැබැයි ඒකෙන් කියන්නේ මට පිළිකා හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මොකද ඕන වෙලාවක හැදෙන්න පුළුවන් ඉඩ තියෙනවා. ඒ ඉඩ නැසලා නැහැ. හැබැයි හැදෙන්නේ නැතුව පරිස්සම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අනුශේ වශයෙන් හේතු තියෙනවා. හැබැයි හැදෙන්නේ නැහැ ප්‍රත්‍යපාලනය කරගන්න. ඒ වගේ ලෝභ ද්වේෂ මොහ ඇතුලේ තියෙනවා නිදිගෙන අවදි වෙන්න නැතුව පාලනය කරගන්න පුළුවන් වුණා. හැබැයි නැහැ කියන්න බෑ. ඕන වෙලාවක මතුවෙන්න පුළුවන්. තව මොනවා හරි ධර්ම කරුණක් අහන්න තියෙනවා වෙලාව තියෙනවා. කැමති නම් ඉන්න තව ඉතින් මේ දැන් මේ හමාරයි වෙලාව. ඉතින් අපි ආයත් මේ රහත් වෙන දවසේ භාවනා වැඩසටහනක් එක්ක තමයි සිද්ධ කරන්නේ. භාවනා කරන මූලික කර්ම පැහැදිලි කරාවි. මේ අපේ කුල්පුනේ දස්වාමීන් වහන්සේ මම බොහොම සරල උදාහරණ වලින් මේ ධර්ම කරුණු විශ්මත කරගන්න ආකාරය පැහැදිලි කරලා දුන්නා. මට තව ටිකක් උන්වහන්සේට මේ උන්වහන්සේ ධර්ම ඥානෙ ඉදිරියට අරගෙන අපිට බෙදා ගන්න තියෙන නිසා මේ දැන් දීප පිළිතුරු කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කරන්න මට කරුණක් මතක් වුණා. මේ අපි අර මෑණියෝ මේ අහුවා මේ දැන් එහෙම තරහ සිතුවිල්ලක් ආවම අපි ඥානෙ හොඳ ගුණයක් සිහිපත් කරනවා. අපි හාමුදුරුවෝ පැහැදිලි කළා ඒක తాවකාලික දෙයක් ඒක තුන් දකින්න ඕනේ කියලා. මට සූත්‍රයේ මතක් වෙන එක තව ටිකක් ඒකට සම්බන්ධ කරලා අපි හාමුදුරුවෝ විස්තර කළොත් හොඳයි කියලා හිතෙනවා. මේ විතක්ක සංතාන සූත්‍රයේදී එතනදී බුදුහාමුදුරුවෝ වගේම දක්වනවා මේ ඒ තමන්ට දැන් කෙනෙක් බැන්නා හෝ නැත්නම් සිතුවිල්ලක් වෙන දෙයක් මේ සිදු වුණොත් පිළිවෙලට එක්කෝ ඊට වෙනත් අරමුණක් ගැන හිතන්නේ. අර වගේම නැත්නම් හොඳ දෙයක් හිතන්නේ. එහෙම කියනකොට එතන සඳහන් කරනවා වගේ මට මතකේ තියෙන සූත්‍රේ එතකොටත් කෝපි තියෙනවනේ. එහෙම ගිහිල්ලා මේ හේතුව දකින්න කියලා. එතකොට මේ සූත්‍රය අනුව විස්තර වෙන්නේ අපිට ශනිකවම යම් අවස්ථාවක ශනිකව ඇති වුණාම එතන ඒ ඇති වුණා වූ ගැටීම හොරීම යටපත් කරගෙන ඒ වෙලාවේ සහනයක් ලබා ගැනීමද කියන කාරණේ සූත්‍රයේදී මුල් අවස්ථාව විස්තර කරන්න කියලා. එහෙමයි නේද? මොකද දැන් කෙනෙකුට එකපාරටම ඔය කියපු ටික තමන්ගේ මනස දිහා කරලා තමන්ගේ කෝපය දුරු කරගෙන ඉච්චර කරන්න හයිය නැහැනේ. ඇත්තම ඒ නිසාමනේ අර කෝපේ මතුවෙන්නේ. ඒ වෙනකොට දැන් ඔහුගේ මනස හොඳට පුහුණු කරලා තියෙනවා නම් කෝපේ මතුවෙන්නේ මොකද මතුවෙන්න එනකොටම හේතු දැකලා ඒක දුරු වෙනවා. ඒතර කෝපේ මතුණා කියන්නේ එයාගේ මනස දුර්වලයි. ඒ දුර්වල මනසින් මේ ටික ඔක්කොම එකවර කරන්න යන්න බෑ. ඒ වෙලාවට කරන්න පුළුවන් පහසුම දේත් එක්කලා ඉක්මනින් හොඳ ගුණයක් සිහි කරලා එහෙම නැත්නම් වෙන අරමුණක් සිහි කරලා මොකක් හරි ක්‍රමයකින් මේ කෝපය පාලනය කරගෙන ඊට පස්සේ තව දුරටත් කෝපය තියෙනවා නම් තවත් ගැඹුරට ගිහිල්ලා සොයා බලන්න කියන එක. ඒක තමයි ඇත්තටම ප්‍රායෝගිකව කළ හැක්කේ. මොකද අපිට මේ සියල්ල එක තැනක එක මොහොතක කරන්න බෑ. ඒකයි අර මම මුලින්ම පැහැදිලි කළේ ඒ වෙලාවේ දකින්න බැරි නම් පස්සේ වෙලාවක හරි මේවා ටික ටික මෙනෙහි කරලා බලන්න ඕන. හැබැයි කලක් ගිහිල්ලා අපි පුහුණු කරගන්නකොට අපිට දැනෙන්න ගන්නවා අර දැන් අපි හිතමු මේ ක්‍රම ඉගෙන ගත්තා කියලා අපිට ආයෙනම් මම කවදාවත් කෝප වෙන්නේ නැහැ කියලා එහෙම අදහසකට එන්න බෑ. එහෙම හිතනවා නම් ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපිට මෙහෙම පුහුණු කරද්දී කරගන්න පුළුවන් එකම දේ තමයි වෙනද පැය භාගයක් විතර අපි කෝප වෙලා දඟලනවා නම් මේ ක්‍රම ඉගෙන ගත්තාම විනාඩි 20කින් 25කින් ඒක නවත්ත ගන්න පුළුවන්. මොකද අර අතරේ මතක් වෙනවනේ. එතකොට ඒක ලොකු දියුණුවක්.
වෙනදා විනාඩි 30ක් දඟලන කෙනා කෝපයෙන් විනාඩි 20කට 25කට අඩු කරගන්න පුළුවන් නම් ලොකු දියුණුවක්. ඊට පස්සේ තව මේක ප්‍රගුණ කරනකොට විනාඩි 15කට 10කට 5කට විනාඩි 2-3කට විනාඩියකට තත්පර ගණනකට කොහොම අඩු කරගන්න පුළුවන්. එහෙම පුහුණු කරලා අවසානයේ කෝපය මතු වෙනකොටම දැනෙන මට්ටමට අපිට ගේන්න පුළුවන් නම් අන්න හැම මොහොතකම අපි අපේ සිත ගැන සිහියෙන් ඉන්නවා කියන තැනට අපිට එන්න පුළුවන්. ඉතින් මේක ක්‍රමානුකූලව පුහුණු කරලා ගේනවා. ඊට පස්සේ අපිට තවදුරටත් පුහුණු කරනකොට කෝපය මතුවෙන්න හේතු ගොඩනගෙනකොටම අපිට දැනෙන්න ගන්නවා. දැන් ඔන්න මගේ සිතුවිල්ල යන්න මේ පැත්තටයි. මෙහෙම ගියොත් නම් කෝපය ඇවිස්සෙනවා කියන එක දැන් අපිට දැනෙන්න ගන්නවා. ඒ දැනෙනකොට මේ தත්ත්වය වෙනස් කරලා පාලනය කරගන්න පුළුවන් කාලයක් ප්‍රගුණ කරනවා. ඉතින් මේ මට්ටමට එන්න හුඟක් පුහුණු වෙන්න ඕනේ. එතකොට කෝපය මතුවෙන්නෙම නැති ගන්නට පවත්වා ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ නායකහරු මතක් කරපේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ කෝපය මතු වුණාම ඒතර කෝපය මතු වෙලා කියන්නේ දැන් දුබලක මතු වෙලා. මතු වුණාට පස්සේ සැනකින් දකින්න ශක්තිය නැති නිසා මුලින්ම කරන්න ඕන ප්‍රත්‍ය වෙනස් කරලා. ඒ කියන්නේ අරමුණ වෙනස් කරලා මනස ටිකක් සංසුත් කරගෙන සංසෝනන මනසින් ටික ගැඹුරට සිහි කරන එක. ඒ වගේම විදර්ශනාවේදී සතිපට්ඨාන සූත්‍රයේ දැන් බුදුහාමුදුරුවෝ ඔය සූත්‍රය එහෙම දේශනා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේදී කෙලින්ම දේශනා කරනවා සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. ද්වේෂසිතක් ඇතුණම කෙලින්ම හිත දිහා බලන්න. ඒ ද්වේෂසිත දිහා. එතකොට ඒ ඍජුම විදර්ශනා. දැන් ඒ විතක්ක සම්ඨාන සූත්‍රේ නායකහරු පැහැදිලි කළා වගේ ඒක කියන්නේ මුලින් සමතය අනුව අර ප්‍රත්‍ය වෙනස් කරලා පොඩ්ඩක් සංසුන් කරගෙන ඊට පස්සේ ටික ගැඹුරට යන හැටි. සතිපට්ඨාන සූත්‍රයේ විදර්ශනාව සඳහාම දේශනා කරපු නිසා ඒකේ උපක්‍රම මොකුත් නැහැ. කෙලින්ම සිත දිහා බලන්න. මේ ගිනි ගන්න වෙලාවෙම ඒ දිහා බලන්න. ඇත්තටම ඒක හරියම පුදුම සහගතයි. ඒ වෙලාවට මනස දිහා බලනවා නම් තමයි අර කෝපය විශ්සෙන හැටි අනිකාට හිංසා කරන්න විනාශ කරන්න මේක බුරා ඇතුලේ එන හැටි Tamanට තැනෙනකොට පුදුම හිතෙනවා මේ මමද කියලා. ඒ තරම් පහත් මට්ටමට මනසේ ගොඩ නැගෙන්නේ. ඉතින් ඒවා කිහිප වරක්වත් එහෙම සිහියෙන් දකින්න තමයි අපිට හිතෙන්නේ මේක නම් මහ බරපතල දෙයක්, මේක සුදුසු දෙයක් නෙමෙයි, මේක අයින් කරගන්නම ඕන කියලා අපිට දැනෙන්න ගන්න එතකොට. එහෙම නැත්නම් දැන් කොච්චර කෝපය වුණත් අපි සමහරවිට දරා ගන්න බැරි වෙලාවට කෝපය හොඳ නැහැ කියලා අයින් කළාට සමහර වෙලාවට අපි කෝපය අගය කරනවානේ. එහෙම නැතුව කොහොමද මේගොල්ලොත් එක ජීවත් වෙන්නේ? මොහොම තරහ ගන්න නැතුව මේගොල්ලෝ මුලට හොදලා යයි. එතකොට මේ මොකද්ද අපි කියන්නේ? අර තරහ ගන්න එක අපි එක්තරා ප්‍රමාණයකට සාධාරණීකරණය කරනවා. එතකොට එහෙම ඒගොල්ලන්ව අගය කරන තාක්කල් මනසින් අයින් වෙන්නේ නැහැ. කෙලස් අගයන තාක්කල් කෙලස් මනසින් බැහැර වෙන්නේ නැහැ. එතකොට ඒ ක්ලේශයේ තියෙන පහත්ම ගතිය හරියටම දැනෙනකොට තමයි පච්චේ මේක නම් සුදුසු නැහැ කියලා මනසින් බැහැර කරන්න පුළුවන්. ඒ නිසා බැරි අවස්ථාවල අර විදිහට ක්‍රමානුකූලව අරමුණු වෙනස් කරගෙන ටික එහෙම යන්නට ඕන. පුළුවන් වෙලාවට ඍජුවම බලන්න. ඒක නම් ඒක එකපාරට අපිට කරන්න අමාරුයි. ඒකටත් හොඳ හයියක් තියෙනවා. ඒකට මනසේ පුහුණුවක් තියෙනවා. නැත්නම් ඉතින් අර එහින් කණෙන් පැටලෙනකොට, ගඳ ගහනකොට, ඇවිස්සෙනකොට දරා ගන්න බැරි තත්ත්වයක් එනවා. ඒ නිසා ඍජු විදර්ශනා කියන තැනට යන්න යම් පුහුණුවක් තියෙන්න ඕන. ඒ නිසා තමයි ප්‍රතිපදා ක්‍රමයේ සමත විදර්ශනා එහෙම නැත්නම් සමතේ සහ විදර්ශනා මිශ්‍රව පුහුණු කරන්න කියන්නේ ඒකයි. සම්මාස මට ඒ කාරණා කියනකොට මතක්නේ මම ගොඩක් කලාවට මම පුහුණු කරන්න උත්සාහ කරනවා. ගොඩක් මට රාජකාරී කරන තැන්වලදී තමයි මගේ කටින් වචනයක් ඉද නොදෙන්න මම හුඟක් බලා ගන්නවා. වචනයක් පිට නොවෙන්න නිහඬව ඉඳ බලනවා. ඊට පස්සේ මම තමයි කල්පනා කරන්නේ මගෙන් වැරද්දක් වුණාද නැද්ද කියන එක බලලා මම ඊට පස්සේ තමයි මට ඕන තැනට යන්න කතා කරන්න මම බලන්නේ මම පියවර ගන්න ටිකක් ඒ විදිහට. මට ඒක දැනට හොඳයි. තව මොහොන වෙනකොට එහෙම නොවි ශනිකවේ කියන්න ඕන කියන්නේ අතෝ පස්සේ කිව්වට හරියන්නේ නැහැ. එතකොට නමුත් දැනට කෝප වෙලා කියන්න යනවට වැඩිය හොඳයි නොකිය කෝපේ පාලනය කරන හිතන බලලා පස්සේ හරි කියන්නේ.
කලක් අපිට පුහුණු වෙනකොට කෝපේ මතු නොවීම ශනිකව කියන්න ඕන දේ එතනදිම කියන්න නොකියන්න ඕන දේ නොකියන්න ඉන්න පුළුවන් මට්ටමට මනස සමබර කරන්න පුළුවන් කලක් පුහුණු දැනට ඔහොම පුහුණු කරන්නේ කොහොමද? බොහෝ අය කියනවා කිව්වම ඔබ තරහගෙන ඇතුණ තියෙන එකට වඩා හොඳයි නිකම් මම ඔය තරහගෙන ඉන්නේ. එහෙමයි නෑ. එහෙම තැන් තියෙනවා. දැන් බුදුරජාණන් ඒක නවතුරු පීඩනයට ආයේ යනවා නවතුරු. එහෙමයි නෑ. මොකද දැන් සමහර දේවල් තියෙනවා කියන්න ගියාම දිගින් දිගට පටලැවිලි තියෙනවා විනාශයි. ඒ බඳු තැන්වල නොකියන එක හොඳයි. සමහර දේවල් නම් නොකියුවෙන් පස්සේ ඊට වඩා විනාශයක්. ඒ බඳු තැන්වල කියන එක හොඳයි. එනිසා කියන්න සුදුසුද නොකියන්න සුදුසුද කියන එක තීරණය වෙන්නේ මගේ රුචි අරුචිකම් මත නෙවෙයි වැඩි යහපතක් කරන්න පුළුවන් නේ කොහොමද? එතනදි ටිකක් අපිට දැනුම් අහන්න වෙන්න පුළුවන්. හැබැයි යහපතක් වෙන්නේ එහෙමනම් එහෙම කරන්න බැහැ. ඇත්ත උනත් කියන්න එපා කියලා බුදුහාරෝ දේශනා කරනවා අයහපතක් වෙනවා. අයහපතක් වෙනවා නම් ඊයත් එක්කද කියන්න සුදුසු නෑ. ඒ කියන්නේ බොරු කියන්නේ කියන එක නෙවෙයි. බොරුත් එපා. එක්ක වෙන කතාවක් කරන්න නැත්තම් මෙහාම වෙන්න. ඒ කියන්නේ නැතුව. ගොඩක් වෙලාවට දෙන්නේ අවංකව වැඩ කරන්න ගියාම වැඩ කරන කෙනාට තමයි ගොඩක් වෙනවා. ඒත් ඕක ගැටලු ඔය කාරණේ වුණත් අපිට හුඟක් කතා කරන්න තියෙනවා. මේ නමුත් දැන් සමාජ ආර්ථිකවට අමතක නොවෙන්න. එහෙමයි. අවංක එහෙම අවංක නොවෙන්න ඇත්තටම අවංක වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවෙන් තොර නම් ඒ අවංකකම මොඩකමක් විතරයි. ඒ කියන්නේ අවංක වෙන්න ඕන ප්‍රඥාවෙන් යුක්ත. ප්‍රඥාවෙන් යුක්ත නොවුණු අවංකකම අනිවාර්යෙන් දඬුවම් ලැබී යුතු වරදක්. අර කතාවක් තියෙනවා 100ක් අවංක වෙන මිනිස්සයා ලෝකෙ දඬුවම් ලැබී යුතු වරදක් කරනවා කියන්නේ. එයි 150ක් අවංකකම තියෙනවා ඒතර 150 ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව නැතුව අවංක වුණොත් තන්නේ කරන අපි නිකන් අර නිර්වත් තුනා වගේ වැඩක් නේ. එතකොට තියෙන සියල්ලම එහෙම ප්‍රදර්ශනය වෙනවා ඒවා ඒ තැන් වලට ඔරොත්තු වෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. එතකොට ප්‍රඥාවෙන් තමයි අර ඉතුරු ටික ආවරණය කරන්න ඕන තැන කොතනද? විවෘත වෙන්න ඕන තැන කොතනද? කියන්න ඕන දේ මොකද්ද? නොකියන්න මේ ඔක්කොම තීරණය වෙන්නේ ප්‍රඥාව. අවංකකම හොඳයි. ඒ වගේම සද්ධාව කියන එක හොඳයි. හැබැයි සද්ධාව ප්‍රඥාවෙන් මිශ්‍ර නොවුණු කෙලින්ම මෝඩකම තමයි. බුදුහාරන් ගතේ පහන් කරපත්තු. ඒ නිසා මේ හැම දෙයක්ම වටින්නේ ඒ නිවැරදි ප්‍රමාණයට. හොඳක් වෙන්නේ ඒ හොඳ ප්‍රමාණයට. ඒක ඉක්මවා ගියොත් හොඳ නෙවෙයි. ඒ නිසා මේක මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ ඊ ගැඹුරක් තියෙනවා සම්මාදිට්ඨි ධර්ම සංකප්ප කියන වචන ටික විතර අපි මතු පිටින් ගත්තට ඒව ඇතුලේ මේ පුහුණුව හැම මොහොතකම ඒ මැදහත් බව කියන එක තියෙනවා. මොකද ඒ අපිට හොඳයි කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ මට්ටමේදී. එතනින් එහාට හොඳ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු අපි හොඳට පැහුණු අඹ ගෙඩියක් කරලා ගන්නවා. එතකොට දැන් මේක කන්න බෑ මුල්. අපි ඔක වහලා තියෙන දවස් 3-4ක්. වහලා තියලා ගත්තන් පස්සේ දැන් හොඳට ඉදිලා සුවඳයි රසයි. දැන් දවස් 4කින් මේක මෙච්චර හොඳ වුණේ. අපි තවත් දවස් 4ක් වහලා තියෙනවා. ඒකත් වැඩි හොඳ වෙන්න එපා. දවස් 4කින් මෙච්චර හොඳ වුණා නම් දවස් 8කින් ඊට වැඩි අනිවාර්යෙන් හොඳ වෙන්න ඒකනේ නෑ ඒකනේ තර්කන. ඒ නිසා බුදුහාර දේශනා කරන මේ දහම තර්කයෙන් විතරක් දකින්න බෑ. ප්‍රායෝගික දෙයට වඩා වෙනස්. හේතු ප්‍රත්‍ය ගොඩ නැගෙන්න වෙනස් වෙනවා. ඒ අඹේට හැමුණාට වෙන පළතුරකට ඊට වඩා වෙනස් වෙනවා. ඒ නිසා අපිට න්‍යායාත්මක තර්කානුකූලව හඳුනා ගන්න පුළුවන් ටිකක් තියෙනවා. ඉතුරු ටික යෙදීම සහි කල්පනාවෙන් එතන යෙදෙන්නේ කොහොමද කියලා වෙනම හඳුනාගෙන පුහුණු කරනවා. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව. මොකක්ද කියලා තේරුම් මගේ ප්‍රශ්නේ පොඩි විශේෂ පොඩ්ඩක් ඉහළට මේ ක්ලේශ ධර්මයි විචාර සංකල්පයි කියන්නේ එකම කොටසක් නැත්නම් වෙනසක් තියෙනවා. මෙත්තා සංකල්ප කෙලස් ධර්ම ගොඩනගෙන්න හේතු වෙනවා. කෙලස් ධර්ම කියන්නේ මනස කෙලසන දේවල්. ඒ කියන්නේ මනසේ තියෙන පිරිසිදු බව නැති කරන, මනස වික්ෂිප්ත කරන, රළු කරන, අඳුරු කරන ඒ විදිහට මනසේ තියෙන ප්‍රකෘතිමත් බව නැති කරන මනෝභාවයන් තමයි ක්ලේශ කියන්නේ.
කෙලෙසෙනවා. එතකොට ඒ කෙලසන්න උදව් වෙනවා සංකල්ප අර චින්තනය. එතකොට ඒ මිත්‍යා සංකල්ප වැරදි විදිහට සංකල්ප ගොඩනගනවා. ඒ ගොඩනගනකොට මනසේ තියෙන පිරිසුදු බව නැති වෙනවා. කෙලස් උපදවන කෙලස් ඇති කරන පදනමක් තමයි මිත්‍යා සංකල්ප. ඒ කෙලස් තියෙන නිසා එහෙමයි. ඒ දෙපැත්තටම යනවා. මොකද දැන් මේවා දැන් අබයට හිටෙන්න පස්සේ අඹ ගෙඩිය හැදෙන අඹ හැදෙන. ඊට පස්සේ ඒ අඹ වලින් ආයත හැදිනවා ආය ගස් හැදෙනවා. එතකොට හේතුයෙන් ඵලය උපදිනවා. ඒ ඵලය ආපහු හේතුවක් වෙනවා. ඒ වගේ සංකල්පවල වැරදිකම නිසා කෙලස් හට ගන්නවා. ආපහු කෙලස් නිසා වැරදි සංකල්ප හදනවා. එකින් එක රෝලක් කරනවා. භවයටත් දිගින් දිගට. ඒ කියන්නේ මේ හැම එකකට මේකට එකක් සම්බන්ධ ජාලයක් වගේ. මේක රේඛාවක් හැටියට නෙමෙයි මේ ධර්මතා ක්‍රියාත්මක වෙන ජාලයක් හැටියට. කියන්නේ එකකින් තව බොහෝ ඒවට සම්බන්ධ. අර මේ ඔක්කොටම සම්බන්ධ. ඒ නිසානේ මේක අගක් මුලක් හොයාගන්න බැරි. දැන් මේක එක නූලක් වගේ කෙලින් තිබුණා නම් මේ මුලයි මේ අගයි කියලා හොයාගන්න. ජාලයක් වුණාම මේකේ අග මුල කොහේ හොයාගන්නද? ඒ නිසායි පැටලෙන්නේ. අපි එහෙමනම් අවසන් කරන්නේ. තව තියෙනවා මම මෙහෙම දුවට කටරේ මොකක්ද ගහන්න තියෙනවා නම් ටිකක් තියෙනවා. අනිත් දවසේ ධර්ම සාකච්ඡා භාවනා කරන කැමති කෙනෙකුට යන්න අවශ්‍යතාවයක් තිබුණොත් මේ ගියට කමක් නැහැ. මේ නැත්නම් එකත් කෙලෙස් උපදින පියාවක් වෙන්න පුළුවන් වටි. අඩු වෙලා ඉන්නකොට නේද? ඒ නිසා මේ පැයදකින් නෝක තාමත් ඉවරයි. ගැටලුවක් නැහැ. වාදකාරී තියෙනවා ඉතින් අපි අදට නම් නවත්තුමු නේද කියන්නේ. හොඳයි. හොඳයි. අද සිරන්න සාකච්ඡාවක් පරිතාමත්ම මම හිතන්නේ සරල විදිහට තමයි තේරුම් ගන්න පුළුවන් විදිහට බොහෝ කරුණු ආදර්ශමත් විදිහට මහන්සියත් දැකීමත් එක්ක පැහැදිලි කරන්න ලැබුණා. ඉතින් ඔබත් අද දවසේ ඇවිදilla ඒ උන්වහන්සේට මේ කටයුත්ත කරගන්න නැත්නම් දායක වුණා. මේ පිළිතුරු හිටියේ නැත්තම් සමාජයට ඔය ධර්ම කර්ම කියෙවෙන්නේ නැති වෙන්න පුළුවන් 4-5 දෙනෙක් හිටියා. ඉතින් ඒ නිසා ඒකත් ලොකු පින්කමක්. ඉතින් ඒ සිද්ධ කරගත්තා වූ සියලුම අපි කුසල ධර්මයන් අපේ හාමුදුරන් වහන්සේගේ දෙමව්පියන් ඉන්නවා නේද? මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පිණිස හේතු වේවා. ඒ වගේම අපේ කුපින සුදා ශාස්ත්‍රපති කුපින සුදා ස්වාමීන් වහන්සේගේ ඊතුරු ධර්ම කටයුතු හොඳින් කරගෙන උන්වහන්සේට කායික මානසික නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැම දිනකටම අපේ දරුවන්ටත් මේ කුසල ශක්තිය හේතු කොටගෙන නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ ධර්ම සාකච්ඡා කටයුතු අවසන් කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සදා දේවෝ වස්ස සුඛානේන සස්ස සම්පත්තියෝතු තේහිතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒකං බුද්ධාන සාසනං සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒකං බුද්ධාන සාසනං සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒකං බුද්ධාන සාසනං හොඳයි කවුරුත් වන්දන අපි ආසන්න
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිජ්ජතු